වාස්තු විද්‍යාත්මක සංරක්ෂණ වැඩමුළුවේ 12 වෙනි දේශනීය වාරය තමයි අද පැවැත්වෙන්නේ. අද දින අපි දන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලබන සංරක්ෂණ ක්‍රියාවලියේදී අපට හමු වන ගොඩනැගිලි වර්ග කිහිපයක් තියෙනවා විවිධ ද්‍රව්‍ය වලින් හදපු. ඒ අතරින් පළුගල්, ගඩොල් සහ දැව ගොඩනැගිලි විශේෂයි. ඒ අතරින් ගඩොල් ගොඩනැගිලි සංරක්ෂණය පිළිබඳ අද දේශනය පළමු දේශනය පැවැත්වෙන්නේ. එම දේශනය පවත්වනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ශාස්ත්‍රීය සහ අධ්‍යක්ෂ වාස්තු විද්‍යා සංරක්ෂණ වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී රත්නායක මහතා විසින්. ඒ වගේම දෙවන දේශනයේ විදිහට පොළොන්නරුව මාණික්කම්පට්ටිය දාගැබ සංරක්ෂණය පිළිබඳව පොළොන්නරුව කලාපයේ පුරාවිද්‍යා පරීක්ෂණ නිලධාරී තනුජා අමරතුංග මහත්මිය විසින් දේශනය පවත්වනු ලබනවා. මා ඉතා ගෞරවයෙන් පළමුවෙන්ම ආරාධනා කරනවා අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ශාස්ත්‍රීය අධ්‍යක්ෂ වාස්තු විද්‍යා සංරක්ෂණ වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී රත්නායක මහතාට ගඩොල් ගොඩනැගිලි සංරක්ෂණය පිළිබඳ දේශනය පවත්වන ලෙස. බොහොම ස්තුතියි දීපල් විජේතිලක මහත්මයාට. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද දේශනය අපි පවත්වන්නේ ගඩොල් ගොඩනැගිලි සංරක්ෂණයේදී අපි අවධානය යොමු කළ යුත්තේ කුමන කරුණකටද කුමන කාරණාවලටද කියන එක ගැන. අද අපේ ගඩොල් ස්මාරක සංරක්ෂණය පිළිබඳ තමයි දේශනය පැවැත්වෙන්නේ. දැන් අපි දීපල් විජේතිලක මහත්මයා කිව්වා වගේ අපිට සංරක්ෂණයේදී පැරණි ස්මාරක විවිධ වර්ග ඒවා හම්බෙනවා. අපි ඒවා විවිධාකාරයට වර්ගීකරණය කරනවා ගොඩනැගිලි භාවිතය අනුව, ඊළඟට කාලය අනුව, ඒ වගේම ද්‍රව්‍ය අනුව ගොඩනැගිලි අපි ස්මාරක වර්ගීකරණය කරනවා. එතකොට ද්‍රව්‍ය අනුව වර්ගීකරණය කියන එක අපිට සංරක්ෂණයේදී වැදගත් වෙනවා. මොකද අපි සංරක්ෂණයේදී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ඒ ස්මාරක නිර්මාණය කරලා තියෙන ද්‍රව්‍ය පිළිබඳව. ඉතින් ඒක එහෙමම විය යුතුයි කියලා මම කියන්නේ. මොකද අපි මේ වර්තමානයේ වෙනකොට ලෝකයේම ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා මේ ද්‍රව්‍ය මූලික සංරක්ෂණය කියන එක කොයි විදිහකට වෙනස් වෙ යුත්තේ කියන එක අපි විශේෂයෙන්ම අපේ මේ තියෙන ජීවමාන ස්මාරකත් එක්ක අපි කොහොමද කටයුතු කරද්දී අපි ඒ වගේ වටිනාකම් වලට වැඩි තැනක් දීලා වටිනාකම් ආරක්ෂා වෙන විදිහේ සංරක්ෂණයක් කළ යුතුයි කියන එක. නමුත් ඒකෙදිත් අපි මේ ස්මාරක සංරක්ෂණයේදී ද්‍රව්‍ය පිළිබඳ අපි අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඉතින් මේකෙදි අපිට ගඩොල් ස්මාරක හම්බෙන අපිට විවිධ කාලවලට විවිධ වර්ගයේ විවිධ භාවිතයන් සඳහා ඉදි කරපු ගඩොල් ස්මාරක. එතකොට අපි දැන් මේ ගඩොල් ස්මාරක සංරක්ෂණය පිළිබඳව අපි මේ කතා කරද්දී අපි මොනවද කතා කරන්නේ කියන එක ගැන මම කෙටි හැඳින්වීමක් කරන්නම්. මොනවද මේ ගඩොල් කියන්නේ? අපි ගඩොල් කොහොමද අර්ථකථනය කරන්නේ? මේ ගඩොල් භාවිතයේ ඉතිහාසය මොකක්ද? ඊළඟට ගඩොල් බැමි තාක්ෂණ යම් ක්‍රමවේද තියෙනවා බැමි පිළිබඳව. ඊළඟට ලංකාවේ හම්බෙන ගඩොලින් බැඳපු වැදගත් ස්මාරක මොනවද? ඊළඟට මේ වගේ ව්‍යුහාත්මක තත්ත්වය. ඊළඟට ගොඩනැගිලි සංරක්ෂණයට අපි කොහොමද මේක පිවිසෙන්නේ සැලසුම් කරගන්නේ කොහොමද කියන එක. ඊළඟට සංරක්ෂණය කරන්නේ කොහොමද කියන එක. මේ කාරණා තමයි අපි මේ කෙටි දේශනාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් අපි ගඩොල් කියලා කියන්නේ මොනවද? අපි දන්නවා දැන් අපිට ගඩොල් කිව්වම සාමාන්‍යයෙන් අපි දැන් මේ දේශනාවට අපි සාමාන්‍යයෙන් සංරක්ෂණය කරන අය වගේම සංරක්ෂණය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය අය සහභාගී වෙනවා. ඒතර අපිට සාමාන්‍යයෙන් හැමෝටම හම් වෙන ගඩොල් ගහම අපි මොනවද මේ ගඩොල් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් දිනවා මේ සාමාන්‍ය පිලිස්සු මැටි ගඩොල්. අපි ඒවට සාමාන්‍යයෙන් කියනවා ඔය කොච්චි කඩින් ගඩොල්, හංගල්ලි ගඩොල් එහෙම ඒ නිෂ්පාදනය කරන ප්‍රදේශයේ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ ගඩොල්. ඒවා අපි ඉංජිනේරු ගඩොල් හැටියට සලකනවා. නමුත් දැන් නම් වර්තමානයේ වෙන විට මේ ව්‍යාපාරික අරමුණු වලින් මේ ගඩොල් වල ප්‍රමාණ වෙනස් වෙලා තියෙනවා. එකක් මිල ගණන් පාලනය කර ගැනීම සඳහා ඊළඟට ප්‍රවාහනය සඳහා ඉදිකිරීම පහසු සඳහා එක හේතු මත එක ප්‍රදේශවල වෙනස් වෙනවා මේ ගඩොල් වල ප්‍රමාණ. ඊළඟට මේ ලොකු ගඩොල් තියෙනවා. මොඩ ගඩොල් කියලා සමහර කියනවා. ඒවා මේ ඇඹිලි පිටිය, මයංගනේ ඊළඟට ගොඩක් වෙලාවට ඇලහැර, වැල්ලවාය වගේ පැතිවල හදනවා. ඊළඟට මොඩ ගඩොල් කියලා මේ සාමාන්‍යයෙන් හරි විදිහේ ව්‍යවහාර කියන්නේ මේ අවුව වෙලා ගත්ත ගඩොල් මේ පුලුස්සපු ගඩොල් නෙවෙයි. එහෙම ගඩොල්
දැන් මේ කාලේ වෙනකොට වැඩි භාවිතයක් නැහැ. මට මතකයි දැන් අවුරුදු 25කට 30කට කලින් අපි වගේ දැකලා තියෙනවා. සාමාන්‍ය විදිහටම ගඩොල හදලා අවුවේ වේලගෙන තමයි ගඩොල පාවිච්චි කරන්නේ. ඊළඟට අපිට දැකලා තියෙනවා වයකට් ගඩොල්. ඒවා ගොඩක් වෙලාවට කර්මාන්ත ශාලාවල හදන ඒවා මිශ්‍රණය විශේෂයි. ඒ වගේම දියුණු තාක්ෂණයකින් කරන්නේ. ඒ වගේ නිමාව සහ ශක්තිය අනිත් ඒවාට වඩා වැඩි. ගොඩක් වෙලාවට පිඟන් සංස්ථාවේ හෝ ඊළඟට දන්කොට්ටු වගේ ප්‍රදේශවල තියෙන ගඩොල් කර්මාන්ත ශාලාවල ඒවා නිෂ්පාදනය කරනවා. ඊළඟට මේ පස් තෙරපා හදන ගඩොල්. ඒකට කියන්නේ earth blocks කියලා කියනවා. soil bricks කියලා කියනවා. පස් වලට සාමාන්‍යයෙන් යම් ඉතා සුළු ප්‍රමාණයක් 5ක 10ක වගේ ප්‍රමාණයක් සිමෙන්ති මිශ්‍රණය කරලා ඒක හොඳට මිශ්‍ර කරලා යන්ත්‍රානුසාරයෙන් තෙරපීම මගින් මේ හදනවා. මේක සාමාන්‍යයෙන් අඩු වියදම් තාක්ෂණයක් හැටියටත් අපි හඳුන්වලා දීලා තියෙනවා. වර්තමානයේ දැන් තියෙන මේ ගඩොල් නිෂ්පාදනයේදී අපිට මුහුණ දෙන්න වෙන අනෙකුත් ප්‍රශ්න විසඳා ගැනීමට විශේෂයෙන්ම ගත්තොත් මේ earth blocks පාවිච්චි කිරීමේදී ඒවා පුළුස්සන් නැති හින්දා ඒවට ඉන්ධන සඳහා යන දර වගේ දේවල් ඒ වගේ සම්පත් අපිට ඉදිරියක් වෙනවා. ඒ වගේම මේ earth blocks වල විලින් ඉදිකිරීමේදී කඩිනම් බවක් තියෙනවා. ඊළඟට සිමෙන්ති ගඩොල් අපි කියන බ්ලොක් ගල්. සිමෙන්ති බ්ලොක් ගල් ඒවත් ගඩොල් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ වගේ අයි අපි මේ ගඩොල් පිළිබඳ එක වර්ගයේ තියෙන ගඩොල් පිළිබඳ හැදෑරීම වැදගත් වෙන්නේ ඇයි? ඒක පුරාවිද්‍යාඥයෝ හැටියට අපි ගත්තොත් අපි මේ ගඩොල් පිළිබඳ හැදෑරීමෙන් අපිට මේ පුරාතන සමාජයේ තාක්ෂණය ගැන අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේ ඔස්සේ පරිශන කරොත් ඒ ගඩොල් බැමි බැඳලා තියෙන හැටි, ගඩොල් වර්ග ගඩොල් කුරුස්සලා තියෙන හැටි, ගඩොල් වලින් මොනවද ඉදි කරලා තියෙන්නේ, ඒ ඉදි කරපු ආකාරය ගැන ගත්තාම ඒ පුරාතන සමාජය ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට වාස්තු විද්‍යාඥයෙක් වශයෙන් මේවායින් අපිට සිදු කළ තියෙන නිර්මාණාත්මක හැකියාව මොන විදිහේ නිර්මාණද කරන්න පුළුවන්. මේවායින් අපිට කොයි විදිහේ හැඩතලද ගන්න පුළුවන්, කොයි විදිහේ උසකට නිර්මාණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුම් වශයෙන් ගත්තාම මේවා ව්‍යුහාත්මක වශයෙන් අපි මොන විදිහටද මේක අපිට හසුරුවා ගන්න පුළුවන් කියන එක අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා ගඩොල් මේ එක් අයට වැදගත්. ඊළඟට සංරක්ෂකයෙක් වශයෙන් මේක අපි අනාගතයේ සඳහා මේවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධ කරගන්න ගඩොල් ගැන අධ්‍යයනය කිරීම හැදෑරීම වැදගත් වෙනවා. මොකද අපිට එක වර්ගයක් කියලා නෙවෙයි ගඩොල් හම්බ වෙන්නේ. විවිධාකාරයේ විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ විවිධ හැඩවල ගඩොල් අපිට මේ පෞරාණික ස්මාරක වලින් හම්බ වෙනවා. එතකොට අපිට ලංකාවේ අපිට ගඩොල් ගැන හැදෑරීම වැදගත් වෙන්නේ ඇයි කියන එකට මම ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මොකද්ද මතක් වෙන්නේ? ලොව උසම ගඩොල් ගොඩනැගිල්ල තියෙ ශ්‍රී ලංකාවේ. අපිට ඒ ගැන ආඩම්බරයි නේ. මොකද ජේතවන දාගැබ තමයි ගඩොලින් නිර්මාණය කරපු ලෝකයේ උසම ගොඩනැගිල්ල. දැනට අද ලෝකේ ගත්තත් උස ගොඩනැගිලි කොච්චර තිබ්බත් ගඩොලින් නිර්මාණය කරපු මේ තරම් උස ගොඩනැගිල්ල නැහැ. ඒ නිසා අපිට ඒක වැදගත්. බැලුවහම ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරාම අපිට ලංකාවේ අපිට ගඩොල් ගැන ආඩම්බරයෙන් කතා කරන්න දේවල් තියෙනවා. මොකද අපි ඒ තරම් විශිෂ්ට නිර්මාණ කරපු රටක්. එතකොට මේ ගඩොලක අර්ථකථනය අපි ගත්තොත් ගඩොල කියන්නේ මොකද්ද? අපි පොදු හැඳින්වීමක් දෙන්න ඕනනේ. එතකොට අපි කියන්නේ ගඩොල් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මැටි වලින් හදාගත් විවිධ බදාම වර්ග සමග භාවිතා කරනු ලබන ඝනකාභයක හැඩැති. ඒ වගේම ඉතිහාසයේ පුරාවටම නිපදවා ඇති ශක්තිමත්ම වෙන්ව වඩාත්ම කල්පවත්නා ගොඩනැගිලි ද්‍රව්‍යය. අන්න ඒ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. මේක ඝනකාභයක හැඩයෙන් තියෙනවා. මේක බඳින්නේ යම් බාදාම වර්ගයක් සමග බඳින්නේ. මේක බහුලව අපි දැන් සිමෙන්ති ගල් ගැන කතා කරා. නමුත් මේක අපි බහුලව ගඩොල් කියන එක අපි හදාගන්නේ මැටි වලින් පස් මිශ්‍ර කරලා. ඒ වගේම මේක තමයි මිනිස්සු මේ ඉතිහාසයේ පුරාවටම නිපදවලා තියෙන ශක්තිමත්ම වගේම කල්පවත්නා ගොඩනැගිලි ද්‍රව්‍යයකට අපිට සාක්ෂි ඉතිහාසය අපිට හැමතැනකම අපිට ගොඩක් තැන්වල අපිට දැනගන්න පුළුවන් ගඩොල් මොන වගේ කාලයක් පවතිනවද, ඒ වගේම මොනතරම් ශක්තිමත්ද කියන එක. එතකොට ඉතිහාසය අපි ගත්තොත් අපිට මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ පවා මේ ගඩොලින් නිර්මාණය කරපු ගොඩනැගිලි දකින්න ලැබෙන තියෙන වර්තමානයේ ඉරාකයේ තුර්කිය ආශ්‍රිතව අපිට
ටයිග්‍රිස් නදිය ආශ්‍රිතව තියෙන ස්මාරකවල හම්බ වෙනවා. ඊළඟට ඉරාකයේ ඌර් කියන ප්‍රදේශයේ අර මම කලින් කිව්වා වගේ අවුවෙන් වියලපු ගඩොල් වලින් හදපු නිර්මාණ හම්බ වෙනවා. ඊළඟට පැරණි ඊජිප්තුවේ හම්බ වෙනවා. ඊළඟට ඒ වගේම මොහන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරයේ ඉදිරින්නේ ඒ ශිෂ්ටාචාරවල ඒ තියෙන සාධකවල අපිට ගඩොල් නිර්මාණ හම්බ වෙනවා. ඉතින් අපිට එතකොට හිතන්න පුළුවන් මේ ගඩොල් කියන ඒවා කොයිතරම් පැරණිද, ඒ තාක්ෂණය කොයිතරම් පැරදිද, ඒ වගේම මේවා කොයිතරම් කල් පවතිනවද කියන එක. ඒ ගොඩනැගිලි සම්පූර්ණ වශයෙන් දැන් නැති වුණත් ගඩොල් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම රෝමන් වරු ඉතින් රෝමන් අධිරාජ්‍යයේ කරන රෝමන් අධිරාජ්‍යයේ රෝමන් වරු පිලිසු ගඩොල් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ අපි දන්නවා රෝමන් වරු ඒ රටවල අල්ලාගෙන යන අතරේ ඒ අයගේ හමුදා ඛණ්ඩවල වෙනම ජංගම ගඩොල් පෝරණු පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා තමයි රෝමන් අධිරාජ්‍යයට තිබුණු රටවල ඒ රෝමානු ශෛලිය ගොඩනැගිලි බහුලව දක්න වෙන්නේ. ඒගොල්ලෝ ඒ රටවල් අත්පත් කරගෙන යාමේදී ඒ අයගේ තිබුණු ජංගම ගඩොල් පෝරණු මගින් ගඩොල් නිෂ්පාදනය කරලා ඒ ප්‍රදේශවල ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ඊළඟට ඉතාලි රෝමානු වාස්තුවිද්‍යාඥයෙක් හිටලා තියෙන විට්‍රූවියස් කියලා එයාගේ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා මේ ගඩොලින් නිර්මාණය කරපු දේවල් ගැන. ඊළඟට චීනයේ අවුරුදු 3800ක ඉඳලා ගඩොල් පාවිච්චි කරපු බවට සාධක තියෙනවා. අපි දන්නවා මේ ෂියන් වල තියෙන ටෙරාකොටා වොරියස් කියන නිර්මාණය එහා ආශ්‍රිතව පිලිසු ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. ගඩොල් නිෂ්පාදනය. ඊළඟට බටහිර සව් අධිරාජ්‍යයේ වගේම සොං සහ මින් කියන අධිරාජ්‍යවල ගඩොල් උපදැමීමේ තාක්ෂණයක් තිබුණා. කියන අර ග්ලේස් කරනවා කියන සාමාන්‍යයෙන් තියෙන මේ පිංගම් හරි සෙරමික් පිංගම් වල තියෙන මතු පිට තියෙන සුමට ගතිය විදිහට ඒ තාක්ෂණය ඒ චීනයේ පාවිච්චි කරලා තියෙන බවට සාධක තියෙනවා. ඒ කියන්නේ ග්ලේසිං ටෙක්නොලොජි. ඒ වගේම මේකේ මේ චීනයේ තියෙන ගඩොල් වල ගොඩක් ඒ වගේ ඒ නිෂ්පාදකයාගේ නම සඳහන් කරලා තියෙන එක විශේෂත්වයක්. ඒක සඳහන් වෙනවා ගොඩක් වෙලාවට. ඒකේ ක්වොලිටි එක කියන්නේ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඒක කරා කියලා. මොකද නිෂ්පාදකයාගේ නම සඳහන් කරාම එයාගේ ඒ නිෂ්පාදනය උපරිම හොඳින් සිදු කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා නිෂ්පාදකයන් නම සඳහන් කිරීම නීතියක් හැටියට තිබුණා කියලා සඳහන් වෙනවා චීනයේ. ඒ වගේම පුනරුද සහ බැරක් යුගවලදී මේ ගඩොල්ෙන් බොහෝ නිර්මාණ කරලා තියෙනවා. කියන්නේ රෙනෙසන්ස් and බැරොක් කියන වාස්තුවිද්‍යාව වෙදී හඳුන්වන යුගවලදී. ඊළඟට මේ ගඩොල් අපි නිෂ්පාදනය කරනවා එක් විදිහට මේ ද්‍රව්‍ය වලින්. එකක් තමයි මැටි, ඊළඟට ගල් පතුරු වලින් හදනවා, කැල්සියම් සිලිකේට් වලින්, කොන්ක්‍රීට් වලින්, ඊළඟට සාමාන්‍යයෙන් අපි ගල් කොරි වලින් ගන්න ගල් වලින්. නමුත් නියම ගඩොල් කියලා අපි සාමාන්‍ය කියන්නේ මැටි උණුසුම් හා සිසිලන කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමෙන් නිෂ්පාදනය කරන දේවට තමයි අපි ඇත්තටම හරියටම ගඩොල් කියලා කියන්නේ. මේ ගඩොල් හැඩයට මේ අනිත්‍යයෙන් හදා ගන්න අපි දන්නවා ගල් වලින් උත් ඒ විදිහට හදා ගන්නවා. නමුත් ගඩොල් කියන භාවිතයේ තියෙන්නේ මේ මැටි අරගෙන ඒක මැටි උණුසුම් කරනවා කියන්නේ පුල්ලුස්සලා නැවත සිසිල් කරලා ඒ ක්‍රියාවලියට යොමු කරලා නිෂ්පාදනය කරන ගඩොල් තමයි නියම ගඩොල් හැටියට හඳුන්වන්නේ. ඊළඟට අපි සාමාන්‍ය ගඩොලක සංයුක්තය සාමාන්‍ය ගඩොලක ගත්තාම එක ද්‍රව්‍ය දෙනවා සිලිකා, ඇලුමිනා, ලයිම්, අයර්න් ඔක්සයිඩ්, මැග්නීසියා කියලා. හරි. ඒතර ඒවා තමයි සාමාන්‍යයෙන් ගඩොලක තියෙන්නේ. නැවත ගියොත් මෙන්න මේ ද්‍රව්‍යයන් යම් ප්‍රතිශත වලින් ගඩොල් වල තියෙනවා. ඒ ගඩොල් සෑදීම සඳහා යොදා ගන්නු ලබන පස්වල ඒ සංයුතිය අණුව මේ කියන සංයුතින් අතර තිබුණ තමයි ඒ ගඩොල් නියම ශක්තියෙන් යුතුව නිෂ්පාදනය වෙන්නේ. ඊළඟට අපි දන්නවා ගඩොල් බැඳීමේ ක්‍රම ගැන අපි ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය මේවා මේ අපි ගොඩක් වෙලාවට ගත්තොත් අපිට බටහිරින් ආපු ගඩොල් බැඳීමේ යම් බැමි ක්‍රම තියෙනවා. එහිදී අපි ගඩොල් තියාගන්නේ කොහොමද? ඊළඟට ගඩොල් බිත්තියේ පළල අනුව ගඩොල් කොහොමද අවුරන්නේ? ඊළඟට ගඩොල් අතර කුස්තූර කොයි විදිහටද වෙන්න ඕන කියන එක ගැන සම්මතයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ අනුව තමයි අපි සාමාන්‍යයෙන් අලුතෙන් ගොඩනැගිලි හදනකොට ගඩොල් යොදාගන්නේ. ඒකෙදි
මේ ආකාරයට මේ කුස්තූර එකිනෙක එක පෙළට නොයන විදිහට පවත්වා ගැනීම ඊළඟට ඒ අතර බදාම තට්ටු එන්න ඕන ඝනකම කුස්තූර ගඩොල් දෙකක් අතර එන්න ඕන දුර ඒවට සමාන සම්මත දීලා තියෙනවා. ඊළඟට මේවට විවිධ බැමි වර්ග තියෙනවා. ස්ට්‍රෙචර් බැම්ම, ඉංග්‍රීසි බැම්ම, ෆ්ලෙමිෂ් බැම්ම මේ වගේ බැමි වර්ග තියෙනවා. මේවා සියල්ල අපිට මේ බටහිර තාක්ෂණයත් එක්ක ආපු ඒවා. ඒවා වැදගත්කමක් තියෙනවා. මොකද ඒ අනුව බැඳහම ඒ බැමි වලින් අපි නිර්මාණය කරන ගොඩනැගිලි වල ශක්තිය පිළිබඳව අපිට සාතික වෙන්න පුළුවන්. ඒ ආකාරයට අපි මේ නියම බැමි ක්‍රමයට බැමි බැඳහම. නමුත් අපිට අපේ පෞරාණික ස්මාරකවල හම්බ වෙන්නේ ওই කියන වර්ගයේ බැමිවත් ගඩොල්වත් නෙවෙයි. ඒක තමයි අපිට වැදගත්ම දේ. දැන් මම මේ පින්තූරේ පෙන්නලා තියෙන්නේ මේ දිනවල අපි සංරක්ෂණය කරගෙන යන ලබන දීඝවාපි චෛත්‍යයේ අපි පැරණිම බැම්මක ගර්භයේ බැම්මක කොටසක ඡායාරූපයක් මේ තියෙන්නේ. හොඳට බලන්න මේ ගඩොල් ඇත්තටම සාමාන්‍ය ගඩොල්ලට වඩා විශාලයි ප්‍රමාණයෙන්. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ අපි බටහිරින් ඉගෙන ගත්ත ගඩොල් බැමි වල තියෙන විදිහේ කුස්තූරවත් බදාම තට්ටුවත් මේවයි දකින්න නෑ. ඇත්තටම මේ ගඩොල් එකිනෙක බදාමයක් නැතුව අහුරලා තියෙන විදිහ තමයි පේන්නේ. නමුත් ඒවා ඉතාම තදින් ශක්තිමත්ව බැඳලා තියෙනවා. බදාමයක් නැහැ කියලා කියන්න බෑ. බදාමයක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් අර සිමෙන්ති බදාමයක පාවිච්චි කරන විදිහේ ඝනකම බදාමයක් නෙවෙයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට අපිට සංරක්ෂණය කරන්න වෙන්නේ මේ වගේ බැමි. අපිට ගත්තොත් සාමාන්‍ය මේක චෛත්‍යයක් හැර වෙනත් ගොඩනැගිලි වලත් මේ විදිහේ බැමි තියෙන්නේ. ඒ වගේම මේ ගඩොලක් සාමාන්‍යයෙන් අඩියකට වඩා දිගින් යුක්තයි. අඟල් 10ක් වගේ 8ක් 10ක් වගේ පළලයි. අඟල් 2ක් හෝ 3ක් ඝනකමයි. ඒ නිසා විශාල ප්‍රමාණයේ ගඩොල් තමයි අපේ මේ පැරණ ස්මාරකවල බහුලව අපිට හම්බ වෙන්නේ. ඒක අපි මොන යුගයේ කියලා ගත්තත් ලංකාවේ පාවිච්චි වෙලා තියෙන ඒ වගේ විශාල ප්‍රමාණයේ ගඩොල්. ඉතින් ඒ ගඩොල් අපි සංරක්ෂණයේදී කොහොමද හසුරුවගන්නේ කියන එක වැදගත්. අපි දැනටත් මේ අපිට දැනට තියෙන ගැටලුව මේ පැරණි ගඩොල් වල තියෙන ශක්තියෙන් යුතු ගඩොල් නැවත නිෂ්පාදනය කරගන්න බැරි වීම සහ ඒවා සපයන ක්‍රමවේදයක් අපිට නොමැති වීම. ඒ නිසා ඒ ගැන අපි හිතන්න ඕනේ. ඊළඟට ගඩොල් අපි පාවිච්චි කරනකොට අපි සාමාන්‍ය සිමෙන්ති වැලිත් එක්ක පාවිච්චි කරනකොට එක් තැන අනුව අපි අත්විවරම නම් මේ විදිය ගඩොල් නම් බිත්ති නම් මේ විදිය කණු නම් ගඩොල් බිත්ති අඟල් 4මාර නම් මේ විදිය කියලා යම් බදාම වර්ග තියෙනවා. ඊළඟට හුණු වලින් විතරක් ඒ කියන්නේ සිමෙන්ති පාවිච්චි නොකර කොහොමද ඒ ගඩොල් පාවිච්චි කරන්න කියන එක දැනට මේ වෙනකොට සාමාන්‍යයෙන් අපේ සංරක්ෂණ කාර්යයන්ට හැර හුණු වැලි බදාම පාවිච්චි කරන අවස්ථා අඩුයි. නමුත් ගොඩක් අය දන්නවා ඇති යම් කාලවලදී විශේෂයෙන්ම 1970 දශකයේ වගේ ඉදි කරපු ගෙවල් නිවාස බහුතරයක් ඉදි කරලා තියෙන්නේ හුණු වැලි සමග හේතුව ඒ අවදි වෙන විට සිමෙන්ති සපයා ගැනීම සම්බන්ධ යම් ගැටලු පැවතීම නිසා වැඩිපුරම ඉදි කරලා තියෙන්නේ හුණු වැලි භාවිතා කරලා. ඊළඟට අපි සංරක්ෂණයේදී යොදා ගන්නවා සිමෙන්ති හුණු වැලි මිශ්‍රණයක්. ගොඩක් වෙලාවට අපි බැමි සංරක්ෂණයට 1 2 10 කියන මිශ්‍රණය යොදා ගන්නවා. නමුත් ඒකත් අපි ඒ ස්ථානයේ අනුව අපි ඒ සංයුතිය යම් අවස්ථාවල වෙනස් කර ගන්නවා. මොකද ඒ බැම්මත් එක්ක අපි බඳින්න ඕන ශක්තිය ගැන කල්පනා කරලා මොන විදිහකට කරන්නේ මේක මෙතනදී හුණු එකතු කර ගැනීමෙන් අර පැරණි බැමි වල තියෙන පැරණි බැමි සියල්ල ගත්තොත් ඓතිහාසික යුගයේ බැමි සියල්ල හුණු හෝ සිමෙන්ති භාවිතයෙන් තොර මැටි බදාමෙන් බැඳපු බැමි. ඒක නිසා අපි ඒ හා සමාන ශක්තියකින් යුක්ත වීම සඳහා සහ මේ බන්ධනය හොඳින් සිද්ධ වීම සඳහා මේ විදිහට හුණු වැලි සිමෙන්ති බදාමයක් පාවිච්චි කරනවා. ඒ වගේම පහුගිය කාලේ අපේ අබේගිරි චෛත්‍ය වගේ කරද්දී ඒ පැරණි බදාමයට සමාන සංයුතියකින් බදාමයක් නිෂ්පාදනය කරගන්න ඕන කියලා අදහසක් ඇවිල්ලා තිස්ස මහරාමේ සඳගිරි ස්තූපය සහ අනුරාධපුර අබේගිරි ස්තූපේ සංරක්ෂණයේදී පාවිච්චි කරා මේ විදිහේ බදාමයක් 10 යාලු අලුහුණු හුඹස් මැටි සහ උළුකුඩු පාවිච්චි කරලා එතන මේ ඒ චෛත්‍යවල තිබුණු බදාමයේ සංයුතියට සමාන ශක්තියක් ලැබෙන විදිහ තමයි මේක පාවිච්චි කරන්නේ. නමුත් මේකේ ප්‍රායෝගික ගැටලු තියෙන අපිට විශේෂයෙන් හුඹස් මැටි වගේ දේවල් සපයා ගැනීමේ
කියන්නේ විශාල වැඩකට යනකොට ඒක අමාරුයි. නමුත් අපි මේ වෙන විටත් දීඝවාපි චෛත්‍ය සංරක්ෂණයේදී එක් අවස්ථාවක මේක අපි යොදා ගන්නවා. මොකද මේ දීඝවාපි චෛත්‍ය සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කිරීමේදී අපි කොන්ක්‍රීට් භාවිතය බැහැර කරලා තියෙන්නේ. ඒ නිසා කොන්ක්‍රීට් මගින් අපි බලාපොරොත්තු වුණ, ඒ කියන්නේ ඉංජිනේරුවන් විසින් බලාපොරොත්තු වුණ ශක්තිය ළඟා කරගන්න අපි ඒකේ අඩි 2.2කට චෛත්‍යයේ වටේට යොදනවා ජියෝ ග්‍රිඩ් එකක් කියලා එකක්. ඒ ජියෝ ග්‍රිඩ් එක අපි යොදන්නේ ඒක ඇවිල්ලා කෙඳි සහිත ද්‍රව්‍යයකින් නිෂ්පාදනය කරපු දැලක්. ඒ දැල දාගම වටේට යොදනවා මීටර 2ක් පළලට. ඒ දාගම දැල යොදන්න මේ බදාමේ අපි පාවිච්චි කරනවා. නමුත් අනිත් වෙලාවට හුණු වැලි සිමෙන්ති බදාම තමයි අපි පාවිච්චි කරන්නේ ගඩොල් බඳින්න. ඉතින් මේක මෙතන පරිශන ගොඩක් කරලා අපේ හිටපු ඉංජිනේරු ගමන සිල්ල මහත්මයා එහෙම තමයි මේ වගේ බදාමයක් සුදුසුයි කියලා තීන්දුව කරලා ඒ සංරක්ෂණ කටයුතු සඳහා පාවිච්චි කරේ. අපිට හම්බෙන ස්මාරක වර්ග ගැන කිව්වොත් අපි විහාර ගෙවල් තියෙනවා, චෛත්‍ය තියෙනවා බහුලව, ප්‍රාකාර බැමි, රජමාලිගා, ආවාස ගෙවල්, බෝධිඝර, සාමාන්‍ය නිවාස, දානශාලා, ඒ වගේ ගොඩනැගිලි අපිට හම්බ වෙනවා. ඒතකොට චෛත්‍ය අපිට විශාල වශයෙන් අපිට කරනවා ලංකාවේ චෛත්‍ය සෑම පළාතකම වගේ චෛත්‍ය හම්බ වෙනවා. ඒ චෛත්‍ය බහුලව අපි ඉදි කරලා තියෙන ගඩොලින් අපි මතන්නේ ඊටම කලාතුරකින් තමයි කළුගල් හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ හිරිගල් හෝ භාවිත කරපු චෛත්‍ය උතුරේ වගේ ප්‍රදේශවල හිරිගල් වලින් බඳපු චෛත්‍ය හම්බෙලා තිනවා කුඩා චෛත්‍ය. ඒ වගේම දැන් පිළිම ගෙවල් අපිට හම්බ වෙනවා, විහාර ගෙවල්. ඒවයේ බහුලව අපිට බැමි තියෙන්නේ පිටි සියල්ල ගඩොලින් තිබුණේවා. ඒ පාඩිපෙල් වගේ දේවල් තමයි කළුගල්ෙන් තියෙන්නේ. ඊළඟට රජමාලිගා මේ ස්පීකර්ත් පොළොන්නරුව සීගිරි වගේ. ඊළඟට මේ සංරක්ෂණය මේ වගේ ස්මාරක එතකොට අපි සංරක්ෂණය කරනකොට මේ සංරක්ෂණය කරන්නේ කුමක් සඳහාද කියන එක මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි චෛත්‍ය සංරක්ෂණයක් හෝ මේ උදාහරණයක් විදිහට අරගෙන මම කතා කරන්නම්. මේ ව්‍යුහමය සංරක්ෂණ අවශ්‍යතාව කියලා ඉන්නේ. කියන්නේ අපි ගත්තොත් චෛත්‍ය පුපුරලා තියෙන්න පුළුවන්. ඒක කඩා වැටීමේ අවදානමක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල සංරක්ෂණය වෙනවා. ඒකට මේකදී අපිට දැන් මේ වෙනකොට අපිට පිපුරුම් තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා මේ විජිතපුර චෛත්‍ය. ඒ වගේම මේ ඡායාරූප පළවෙනි ඡායාරූපේ තියෙනවා තිස්සමහාරාම චෛත්‍ය මේ විදිහේ පිපුරුම් තිබිලා ඒක කේබල් යොදලා හිර කරලා සංරක්ෂණය කරලා තියෙනවා. ඊළඟට වෙනත් ජාතික අවශ්‍යතාවයකට පුළුවන්. දැන් අපි දීඝවාපි චෛත්‍ය සංරක්ෂණය කරන්නේ ඒ වගේ ජාතික අවශ්‍යතාවයක් හැටියට සලකලා. මොකද මේ ප්‍රදේශයේ තියෙන විශාලම චෛත්‍ය සංරක්ෂණය කළ යුතුයි කියලා තීන්දුව තියෙනවා. ඊළඟට වෙනම සංරක්ෂණ අවශ්‍යතාව කියලාම වෙනවා. මොකද ඒ චෛත්‍ය ඒ විදිහට පවත්වා ගන්න බෑ. අපි සංරක්ෂණයම කළ යුතුයි. ඊළඟට ප්‍රදර්ශනාත්මක අවශ්‍යතාව තියෙනවා. අපි සමහර දේවල් අපි ප්‍රදර්ශනය සඳහා කරනවා. මොකද ඒවා ඒ තැන්වල ඒ විදිහට තිබුණොත් ඒක අපි ඒක සුදුසු නෑ. ඒ නිසා ඒ වගේ අවශ්‍යතාවින්ද මේ ස්මාරක සංරක්ෂණය. ඊළඟට සංවර්ධන අවශ්‍යතාව තියෙනවා. දැන් මේ පින්තූරෙ පෙන්වලා තියෙනවා මේ දකුණු කෙළවරේ තියෙන මේ කුමාරල්ල නටබුන් කියන එක. මේක මේ මහා මාර්ගයේ ඇති පේන මෙතන මහා මාර්ගයක්. ඒ මහා මාර්ගය ඉදි කරනකොට හම්බුන එක. ඒතරේ මහා මාර්ගයේ ඉදි කිරීමේ සංවර්ධන කාර්යයත් එක්ක ඒ ව්‍යාපෘතිය යටතේ මේ ස්මාරකත් සංරක්ෂණය කරන්න යෙදුණා. එතකොට මේ සඳහා සැලසුම් කිරීම පැහැදිලි කරන්න අපි මේකට ඇත්තටම නිරීක්ෂණ වාර්තාවක් හදන්න ඕනේ. මේක භෞතික දත්ත සටහන් කරගන්න ඕනේ. ඒක සාමාන්‍ය අනිත් සාමාන්‍ය ගොඩනැගිල්ලක ක්‍රියාවලිය. ඊළඟට ඒකේ පවතින ආකාරයේ සැලසුමක් කියන්නේ මෙෂර් ඩ්‍රොයින්ස් කරන්න ඕන. ඊළඟට සංරක්ෂණ යෝජනාවලිය සකස් කරනවා. ඊළඟට සංරක්ෂණ සැලසුම ඊළඟට ඒකට අදාළ අර යෝජනාවලියයි සැලසුමටයි ඒ දෙක උපයෝගී කරගෙන ඇස්ටිමේට්ුවක් සකස් කරනවා. ඊළඟට මේකට අපි ක්‍රියාකාරී සැලසුමක් සකස් කරනවා. කොහොමද අපි කවදාද මේක කරන්නේ, මොන අවධිවලද මේ වැඩ කරන්නේ කියන එක. ඊළඟට අපි වැඩේ ආරම්භ කරලා ක්‍රියාත්මක කරනවා. ඊළඟට ඒ ක්‍රියාත්මක කරන වැඩ ගැන දෛනික වාර්තා පවත්වා ගන්නවා. ඊළඟට ඒ වැඩේ අවසානයේ අවසන් සංරක්ෂණ වාර්තාව සකස් කරනවා. මේක තමයි සාමාන්‍ය සංරක්ෂණ. අපි මේක මම මේ අවස්ථාව පැහැදිලි කරත් මේක ගඩොල් ගොඩනැගිලි වලට විතර නෙවෙයි, සාමාන්‍ය ගොඩනැගිල්ලක අවස්ථා ටික. ඊළඟට මේ ස්මාරක නිරීක්ෂණය කරලා භෞතික දත්ත සටහන් කරගන්න මේකෙදි අපිට අවශ්‍ය වෙනවා මේකේ ස්මාරකය හා සම්බන්ධ භූගෝලීය සාධක, ඒ පොළව මොන වගේද කියලා, භූගත ජල මට්ටම ඒක වැදගත්. මොකද අපිට ගඩොල් ඉතා ඉක්මනට ජලය අවශෝෂණය කරගන්නවා. ඊළඟට වටේ තියෙන වෘක්ෂලතා ඒවෙන් එන්න පුළුවන් බලපෑම්, සුළං දිශාව දැන් මේ පෙන්වන
මේ ගොඩනැගිල්ල මූද අතර තියෙන පරණ බ්‍රිතාන්‍ය යුගයට අයිති ගොඩනැගිල්ලක් ඩොරික් බංගලාව කියන්නේ මන්නාරමේ. මේක සම්පූර්ණ මේ කාදනය වෙලා තියෙන්නේ මූදෙන් එන සුළඟත් එක්ක. ඒ සුළඟේ බලපෑමෙන් තමයි මේ ගොඩවල සියල්ල කාදනය වෙලා තියෙන්නේ. ඊළඟට මේකට භාවිතා කරලා තියෙන ද්‍රව්‍ය අනුව ඊළඟට සංරක්ෂණ කටයුතු සිදු කිරීමේ පහසුකම් අපි ගැන හිතන්න ඕන මොනවද අපිට මේ ප්‍රදේශයේ තියෙන පහසුකම් එතන තියෙන ගැටලුත් එක්ක පහසුකම් අපහසුකම් දෙකම ඊළඟට ඒ ද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳව ආරක්ෂාව. ඊට පස්සේ මොකද අපි වැඩබිමක් කරනකොට වැඩබිමේ ආරක්ෂාව එකක් තමයි ඒ ස්මාරකයේ ආරක්ෂාව වගේම අපි ඒ සඳහා ක්‍රියාත්මක කරන ගේනන සපයන ද්‍රව්‍ය ඒ වගේම යෙදෙන පිරිසගේ ආරක්ෂාව පිළිබඳ අපි වගකීම දරන්න ඕනේ. ඊළඟට මේ සමාජයෙන් අපිට මේකට ලැබෙන මොකද්ද මෙතන දැන තැන මේකේ අපි මේ සමාජයත් එක්ක මේකට ස්මාරකයකට අදාළ සමාජයත් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ කියන කාරණා ගැන අපි මේ දිබෙහිදී අවධානය යොමු කරනවා. ඊළඟට මෙෂර් ඩ්‍රොයින් එකක් අපි කරනවා. ඒ කියන්නේ සැලසුමක් මනිනල් සැලසුමක්. ඒ සැලසුමේදී අපි සාමාන්‍ය සැලසුමක තියෙන සියලු දේ ඒ ගොඩනැගිල්ලේ තියෙන සියලු දුර්වලතා සහ වෙනස්කම් එක්ක අපි සටහන් කරගන්න ඕනේ. ඒකේ තියෙන පිපුරුම් ගිලා බෑසීම් ඊළඟට භාවිත කරලා තියෙන ගඩොල් වර්ගයේ බදාම කපරාරු ගඩොල් අපිට දිය වෙලා තියෙනවා කලින් ගොඩනැගිල්ල වගේ වෙනත් කාදන තත්ත්වයන් අපි වාර්තා කරගන්න. ඊට පස්සේ යෝජනාවලිය සකස් කරනවා. ඒකෙදිත් අපි ඒ ගොඩනැගිලි අංගය අනුව කොහොමද ඒක නියමිත ආකෘති පත්‍රයක් තියෙනවා. ඒක අපි එක සැරයක් මම හිතන්නේ කලින් දේශනාවකදී පැහැදිලි කරා නිරීක්ෂණ වාර්තාව සකස් කිරීමේදී. ඒ නිසා මම මේක ගැන වැඩි විස්තර කතා කරන්නේ නැහැ. ඒ අනුව තමයි ඒක වාර්තාව හදන්නේ. ඊට පස්සේ යෝජනාවලියත් ඒ විදිහටම එක් එක් ගොඩනැගිලි අංගය අනුව අපි යෝජනාවලිය සකස් කරගෙන යනවා. එතකොට ඊළඟට ඒකට අදාළව සංරක්ෂණ සැලසුම හදනවා මුලින් සකස් කරපු මනිනල් සැලසුම පදනම් කරගෙන ඒකට අර සංරක්ෂණ යෝජනාවලිය ඇතුළත් කරලා ඒකෙන් එන ඇඳපු විස්තරය තමයි කියන්නේ ප්ලෑන් එකකින් දෙන විස්තරය තමයි සැලසුමකින් දෙන විස්තරය තමයි සංරක්ෂණ සැලසුම. ඒකට මේ සියලු ස්ථානයන්හිදී ඒ ඕන තැන්වලදී විස්තරාත්මක කියන ඩීටේල් ඩ්‍රොයින්ස් අපි සකස් කරලා තියෙනවා. ඊට පස්සේ මේකට සාමාන්‍යයෙන් තියෙනවා කිසිදු ආරක්ෂිත ස්මාරකයක් පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයාගේ බලපත්‍රයෙන් ලබා නොගෙන සංරක්ෂණය වරදක් කියලා මේක අපි දෙපාර්තමේන්තුවෙන් කරනකොට දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ අධ්‍යක්ෂකවරයාගේ බලතල යටතේ නමුත් බාහිර ප්‍රශ්නයක් යම් පෞරාණික ස්මාරකයක් සංරක්ෂණය කරනවා නේ ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතුයි. බාහිර පාර්ශවයක් කියවම හිතන්න පුළුවන් මේක කොහොමද බාහිර පාර්ශවයක් කරන්න කියන අපි හිතමු සමහර ස්මාරක තියෙනවා නිවාස වගේ දේවල් ගොඩනැගිලි ව්‍යාපාරික ගොඩනැගිලි මේවා පෞරාණික ස්මාරක වුණාට ඒවා වෙනත් අයිතිකරුවන් යටතේ තියෙන ඒ අයිතිකරුවන්ට ඒවා භාවිත කිරීමේදී යම් අලුත් වැඩියක් කිරීම සංරක්ෂණ කිරීම සිදු කරන්න වෙනවා. ඒ වගේ වෙලාවදී ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ යෝජනාව දීලා යෝජනාව අනුමත කරගන්න ඕන. ඊට පස්සේ ඇස්ටිමේට්ුවත් සකස් කිරීම වැදගත් කාරණයක්. ඒකෙන් ඇස්ටිමේට්ුවකදී සාමාන්‍යයෙන් වෙන්නේ ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම, ද්‍රව්‍ය කාලය, මුදල්, ඒ ශ්‍රමය සියල්ල කල්පනා කිරීම. ඒක සාමාන්‍ය ප්‍රමාණ සමීක්ෂකයෙකුගේ කාර්යයක්. ඒක නව ඉදි කිරීමකට වඩා මේව වෙනස් වෙන හින්දා අපි වෙනස් විදිහට කරන්න ඕනේ. ඒක සැලකිල්ලෙන් කරන්න ඕනේ. සම්මත මිනුම් සහ ශ්‍රම විග්‍රහ ලේඛනයක් උපයෝගී කරගන්න ඕනේ මේ ඇස්ටිමේට් සකස් කිරීමේ. ඊට පස්සේ ක්‍රියාකාරී සැලසුමක් අපි හදා ගන්න ඕනේ. ඒ ක්‍රියාකාරී සැලසුම අපිට ප්‍රායෝගික තත්ත්වයන් මත තමයි අපි මෙන්න මේක ගොඩක් වෙලාවට අර බා chart එකකදී තමයි ක්‍රියාකාරී සැලසුම පෙන්වුම් කරන්නේ. මේකෙදී අපිට අපි සාමාන්‍ය තත්ත්වයන් දේශගුණික සංස්කෘතික වෙළඳපොළ මූල්‍ය ඒ සියල්ල අනුව තමයි මේක හදා ගන්න ඕනේ. එතකොට ගඩොල් ගොඩනැගිලි සංරක්ෂණයේදී අපි විශේෂයෙන් මේ සම්බන්ධ වෙනවා. මේ තියෙන පවතින ගඩොල් වර්ගය මොකක්ද කියන එක අපි ගොඩක් වෙලාවට අපි ඒවා විද්‍යාගාර පරීක්ෂණයකට ඉදිරිපත් කරලා ඒ වගේ ශක්තිය ආදිය පිළිබඳව අපි අධ්‍යයනය කරලා බලනවා. මොකද ඒවා ඒ හා සමානව හෝ අපි නැවත අලුතෙන් යොදන ගඩොල් නිෂ්පාදනය කරගත්තු හින්දා ඒකේදී ඒකේ ශක්තිය ගුණාංග ඒකේ ප්‍රමාණය ගඩොල් වර්ගය මොකක්ද ඒ වගේ දේවල් ගැන ඊළඟට ඒවා සපයා ගැනීමට තියෙන හැකියාව අපි සලකලා බලන්න ඕනේ. ඊට පස්සේ මිලදී ගැනීම හා ගබඩා කිරීම ඒක ඉතා වැදගත්. මොකද සමහර වෙලාවට දුරවල ගඩොල් ගෙනල්ලා ගබඩා කරගත්තොත් අපි පාවිච්චි කරන්න ඉස්සෙල්ලා දිය වෙන්න පුළුවන් වර්ෂාවකට එහෙම අහුවෙලා තියෙන නිසා ඒවා ගබඩා කිරීම ඉතා වැදගත්. ඊළඟට තත්ත්ව පරීක්ෂණය මොකද අපි ගඩොල් සපයා ගන්නේ ඒවායේ සාම්පල් අරගෙන ඒ සාම්පල් පරීක්ෂා කරලා
ඒ පරීක්ෂා කරලා ඒ පරීක්ෂණ ප්‍රතිඵල අනුව තමයි අපිට අවශ්‍ය ගඩොල ලැබෙනවා නම් ගන්න. මෙතනදී අපිට තියෙන ගැටලුවක් තමයි මේ හැම ගඩොලක්ම පරීක්ෂා කරන්න බෑ. මේ ගඩොල පරීක්ෂා කිරීමේ තාක්ෂණය අනුව පරීක්ෂණාගාරයට යොමු කළ ඒ යන්ත්‍රයට යොමු කරාට පස්සේ ගඩොල ඇතුළේ කැඩෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ යම් පෝරණුවක පිච්චෙන ගඩොල් වලින් සාම්පල් ප්‍රමාණයක් අරගෙන ඒ සාම්පල් තමයි අපි පරීක්ෂාවට ලක් කරන්නේ. එතකොට මේකෙදි ගඩොල වගේම ඊළඟට බදාමය මේ අපි සංරක්ෂණයට පාවිච්චි බඳුන් වෙන ගොඩනැගිලි ස්මාරකයේ පවතින බදාමය මොකද්ද? ඒකේ ගුණාංග මොනවද? ඊළඟට අපි මේකට යෝජනා කරන බදාමය මොකද්ද? ඒ ගුණාංග මොකද්ද කියන එක අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒ යෝජිත බදාමය සකස් කරගෙන මම අර කිව්වා වගේ අපි සෑමාතින්ම සමාන බදාමයක් පාවිච්චි කරනවා කියලා අපි අර කිව්වොත් අර කිව්ව කලින් අර උඩු කුඩු අලුහුණු බස්මැටි මිශ්‍රණය පාවිච්චි කරන්න තීන්දුව කරොත් නමුත් ඒක සපයා ගැනීම ගැන ගැටලුවක් තියෙන්න පුළුවන් ස්මාරකයේ ප්‍රමාණය අනුව. දැන් දීඝවාපි චෛත්‍ය වගේ චෛත්‍යයක් සංරක්ෂණය කරන්න ඒ වගේ එකක් යෝජනා කරොත් අපිට ඒක අපේ කාර්යය ප්‍රමාද වීමට සහ අඩාල වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊළඟට ඒ වගේ ද්‍රව්‍ය සපයා ගැනීම ගබඩා කිරීම ගැන අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඊට පස්සේ පැරණි බැමි වලට නව ගඩොල් එක් කරනකොට අපි ඒකෙදී අපි සලකා බලන එක අවශ්‍යතාවය අපි බැම්මට ඒ බැම්මට නව ගඩොල් අපි හැම වෙලාවෙම අපි සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක සංරක්ෂණය කරද්දී ඒ අවට පරිසරයේ හෝ ඒ ගොඩනැගිල්ලෙන් වැටුණු හෝ ඉවත් වුණු ගඩොල් තියෙනවා අපි ඒවා උපරිම වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. හොඳ තත්ත්වයේ තියෙනවා නම් ඒ හැර අලුතෙන් අපිට එකතු කිරීමට වෙනවා නම් අපි හිතන්න ඕනේ මොකද්ද මේ අවශ්‍යතාවය. දැන් මේක සංරක්ෂණය සඳහා මේ පැරණි ගඩොල් නැත්නම් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට ව්‍යුහාත්මක වශයෙන් යම් දුර්වල තැන් අපිට පිළිසකර කරන්න නම් අවශ්‍ය වෙනවා. ඊළඟට මේකේ අවසන් පෙනුම ගන්න ප්‍රදර්ශනාත්මක මට්ටමට ගන්න අපිට අලුතෙන් ගඩොල් නව ගඩොල් එකතු කරන්න වෙනවා නම් අපිට ගඩොල් එකතු කරගන්න වෙනවා. ඒ අනුව තමයි අපි ඒ ගඩොල් ගැන අපි තීන්දුව ගන්නෙ. එතකොට මම මේ පෙන්ලා තියෙන මේ ගඩොල් වලින් ඉදිකල චෛත්‍යයක ඒ ආතතීන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන පෙරදෙන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුනිදාස රණවීර මහත්මයා තමයි මේ ගැන පරිශන කරලා තියෙන ඉහළම විද්වතා අපිට ඉන්න විශිෂ්ටම කෙනා. ඉතින් එතුමා විසින් විශ්ලේෂණය කරලා අපි මේ චෛත්‍යයක කොයි විදිහද මේ බලයන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක අධ්‍යයනය කරපු එක් රූප සටහනක් මේ තියෙන්නේ. මේකදී මට පෙන්වන්න කැමතියි අපි සාමාන්‍යයෙන් මේ බුබ්බුලාකාර හැඩේ චෛත්‍යයක ගත්තොත් මේ ඉහළින්ම තියෙන කොන්ද වගේ කොටස සහ හතරස් කොටුව සහ කොත මේ අලු පාටින් පෙන්වලා තියෙන කොටස් ඒ තරම් ස්ථායි නෑ. මේ ගඩොල් බැඳලා මේ චෛත්‍යයක හැඩය ගැනීමේදී ඒ හැඩය අනුව ඒවා ස්ථායි නෙවෙයි. අපි එතකොට දැකලා තියෙන හැම වෙලාවෙම චෛත්‍යයක් ගරා වැටුණු චෛත්‍යයක කොත නෑ. හතරස් කොටුවත් හතර කොනෙන් කඩම් වැටිලා ගර්භෙත් වටෙන් කඩම් වැටිලා පාත් වෙලා තියෙන. ඒ නිසා තමයි. මොකද එහෙම නැතුව ඒ ගඩොල් වල තියෙන දුර්වලතාවයක් නිසා නෙවෙයි කියන එක තමයි අපේ මහාචාර්යතුමා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ වගේම එතුමාගේ අදහස හැටියට සාමාන්‍ය ධාන්‍යාකාර හැඩේ ස්තූපයක් ගර්භය වඩාත් ස්ථායි වඩාත් ස්ථාවරයි කියන එක පෙන්වුම් කරලා දීලා තියෙනවා. එතකොට මේ අපි ගඩොල් ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරනවා. අපි අලුතෙන් එකතු කරමු ගඩොල් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද ඒක අපි අලුත් සංරක්ෂණයේදී අපේ මැදිහත් වීම මොකක්ද කියන එක අනාගතයේදී යම් කෙනෙක් ඒ සඳහා පිවිසෙන කෙනෙක් අපිට ඒ කෙනෙකුට දැනගන්න පුළුවන් විදිහට අපි සංරක්ෂණය කරලා තියෙනවා. ඒකට අපි සමහරවිට ඒ ගඩොල් වල දිනය යොදනවා. අපි ගඩොල්ලක ලාංඡනයක් යොදන්න පුළුවන් ගඩොල් වර්ගය. එහෙම නැත්නම් අපි බැම්මක් යම් උසකට යන එකක් නම් අපි මෙතනින් උඩ මෙතනින් මේ පැත්ත කියලා අපිට දිනයක් යොදන්න පුළුවන්. ඒ දිනෙන් එහා කොටස තියෙන. එතකොට දැනගන්න පුළුවන් අලුතින් එකතු කරපු කොටසක් කියලා. ඊළඟට අලුත් ගඩොල් වර්ගය පසුපසට කරලා තමයි බඳින්නේ. මේ ඒක නිසා ඒක මේ අපිට හඳුනා ගන්න පුළුවන් පැරණි බැම්මට වැඩිය ටිකක් පිටිපස්සට කරලා තමයි බඳින්නේ. ඊළඟට අපි ගොඩක් වෙලාවට පවතින බදාමයට වඩා දුර්වල බදාමයක් යොදා ගන්නවා කියලා කියනවා. මොකද ඒකට හේතුව යම් විදිහකින් අපේ සංරක්ෂණ කාර්යය ඉදිරියේදී වෙනසක් කරන්න සිද්ධ වුණොත් ඒ වෙනස කරන්න පහසුයි. මොකද අපිට හැම වෙලාවෙම කියන්න බෑ අපි කරන සංරක්ෂණ කාර්යය 100% නිවැරදි කියලා.
මේක මට මේක අපිට හැම වෙලාවෙම මේ පාවිච්චි කරන්න බෑ. අපි ගත්තොත් විශාල චෛත්‍යයක් වගේ එකක් කරන එකකට අපි දුර්වල බදාමයක් අරගෙන චෛත්‍ය කරනවා කියන එක කියන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් මේක අපි යොදාගන්නේ බැමි වගේ ඒ තරම් ව්‍යුහාත්මකව මේ ස්ථාවර බවක් අවශ්‍ය නොවන ඒවායේදී සංරක්ෂණයේදී අපිට ඒ විදිහේ දුර්වල බදාමයක් පාවිච්චි කරනවා. ඊළඟට නමුත් එහෙම දුර්වල බදාමයක් පාවිච්චි කරාට ඒක ශක්තිය පිළිබඳ අපි සෑහීමටපත් වෙන්න ඕනේ. මොකද ඒක පහසුවෙන් ගැලවිලා යන විදිහේ බදාමයක් නොවෙන්න ඕනේ. ඊළඟට අපි මේකෙදි අර කලින් මම කිව්වා වගේ හැකිතාක් පැරණි ගඩොල් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගඩොල් සපයා ගැනීමේදී සංරක්ෂණය සඳහා ඒකේ ප්‍රමිතිය ගැන අපි වඩා උනන්දුවක් දක්වන්න ඕනේ. ඒකට ඊළඟට මේවා නිෂ්පාදනය කරන ක්‍රමවේදය ඊළඟට අපි ඒ වගේ කොහොමද අපි සාම්පල් ලබා ගන්නෙ ඊට පස්සේ මේ වගේ තත්ත්ව වාර්තා ලබා ගැනීම ගැන වැදගත් වෙනවා. දැනට මේ වගේ දේවල් වලට තත්ත්ව වාර්තා ගැනීමට ලබා ගැනීම විවිධ ආයතන තියෙනවා. ප්‍රධාන වශයෙන් ඉංජිනේරු පීඨ සහිත විශ්වවිද්‍යාලවල මොරටුව සහ පේරාදෙණිය වගේ ඊළඟට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තමයි සාමාන්‍යයෙන් මේ පිළිබඳ තියෙන විශේෂඥ ආයතනය. මොකද අපි දැන් මේ වෙන විටත් අපි දීඝවාපි චෛත්‍ය සංරක්ෂණයේදී ගඩොල් නිෂ්පාදනය සහ පරීක්ෂා කිරීම කියන දෙකම ඒ ආයතනයේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තියෙනවා හැම පළාතකම වගේ. ඊළඟට මධ්‍යම සංස්කෘතික කර්මදල රසායනාගාරය වගේ තැන්වල මේ සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා. ඊළඟට අපි මේ ගඩොල් සපයා ගැනීමේදී මේක සපයීමේ වගේම ගබඩා කිරීම සහ භාවිතා කිරීම පිළිබඳව අපි අනුගමනය කළ යුතු මේ ලේඛන ඒ පවත්වාගත යුතු පොත්පත් ඒවා ගැන අපි දැනගෙන එවැනි ආකාරයෙන් සිදු කළ යුතුයි. ඊළඟට මේ තත්ත්ව වාර්තා ලබා ගැනීමේදී අපි බලන මේක සම්පීඩිත ශක්තිය සහ ජලය උරා ගැනීමේ ප්‍රතිශතය මොකක්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. මේක මනින ඒකක තියෙනවා. එකක් තමයි මෙගාපැස්කල් වලින් මනින එක, අනිත් එක පවුන්ඩ්ස් පර් ස්ක්වයර් ඉන්ච් කියන්නේ වර්ගාංගවලට රාත්තල් කොච්චරද කියන එක. එතකොට ඒ වගේම ජලය උරා ගැනීම ප්‍රතිශතයක් හැටියට තමයි බලන්නේ. එතකොට මේ වාර්තා ලබා ගන්නකොට මේවට අපිට තියෙන සම්මත දර්ශක. ඒක අපි කලින් එළඹිලා තියෙනවා. අපිට ඕන ගඩොල මොකක්ද කියන එක. ඒක අපි මෙතනදී යන අපි දැන් BS ස්ටෑන්ඩඩ් කියන්නේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් BS 3921. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රමිති දර්ශකය අපිට මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති දර්ශකය තියෙනවා. SLS 3919 කියන එක. එතකොට මේවා මේ කියන ප්‍රමිති ගැන බලන්න විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් කරනවා. ඒත් මේක මම මේ ඉංග්‍රීසියෙන් සඳහන් කළා. ඩියුරබිලිටි කියන්නේ මේක පැවැත්ම, ප්‍රොෆිට් රෙසිස්ටන්ට්, මේක සෝල්ට් ලුණු ලවණ ප්‍රතිශතය, සම්පීඩිත ශක්තිය, ජල සැපයීම ප්‍රමාණය, ඊළඟට මේක ඇතුළේ තියෙන කුහර තියෙන ගඩොලක ඒ කුහර ප්‍රමාණය, ඊළඟට මේකේ ජලය උරා ගැනීමේ හැකියාව, ඊළඟට වියලි බව, මේකේ උෂ්ණය සම්බන්ධ මේ අපි ගොඩනැගිල්ලකට පාවිච්චි කරනකොට මේකේ තර්මල් ප්‍රොපර්ටිස් කියන්නේ මේ ගොඩනැගිල්ල ඇතුළත පිටතත් එක්ක මොන වගේ වෙනසද තියෙන්නේ, ඊළඟට මොයිස්චර් මූවමන්ට් එක මේක ඇතුළේ ජල වාෂ්ප කොයි විදිහටද එහා මෙහා යන්නේ, ඊළඟට මේකේ බොන්ඩින් ස්ට්‍රෙන්ත් එක කොහොමද මේක එකට බැඳෙන්නේ. අපි ගත්තොත් දැන් මේවා ඒකේ තියෙන මතපිට ස්වභාවය අනුව ඒ විදිහට තමයි මේවා ඉන්නේ. ඒකෙන් මේ වගේ පරීක්ෂණ ගොඩාක් එක්ක තමයි මේ සම්මතයන් හදන්නේ. ඒතර මේ සම්මතයන් හදා ගැනීම ගැන අපි සාමාන්‍යයෙන් ශක්තිය ගැන මැදිහත් වෙන සංරක්ෂණයකදී අපිට ඉතා වැදගත් වෙනවා. එතකොට මේ කියන දේවල් එක්ක මේ විවිධ මේව දීලා තියෙනවා මේ සම්පීඩිත ශක්තිය පිළිබඳව. මේකේ අපිට කියනවා අඩුම මිනිමම් ස්ට්‍රෙන්ත් එක මේක වර්ග මිලිමීටරයට නිව්ටන් 5ක් කියලා. එතකොට ඒ වගේම මේකේ ගඩොල් වර්ග කරනවා B class engineering bricks, A class engineering bricks කියලා. ඒතර B එක 50ක් සහ A එක 70ක් වෙනවා. ඊළඟට මේක අපි සාමාන්‍ය ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් එකේදී මේ වෙනවා අපි යොදා ගන්නවා NBRO එකෙන් දීලා තියෙන සයිස් එකක් 1450ක් කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් දීලා තියෙනවා type 2 grade 2 සහ type 2 grade 1 කියලා. එතකොට ඒ දෙකේ තියෙන ශක්තිය වෙනස්. අපිට මේවා අපි දැනගෙන සිටිය යුත්තේ යම් ආකාරයක අපි සිදු කරන සංරක්ෂණ කාර්යයේදී අපි කලින් තීන්දුව වෙලා තියෙනවා නම් ඒ තීන්දුවට අනුව උදාහරණයක් විදිහට මම මේ පින්තූරය මෙතන දැම්මේ. දැන් මෙතන තියෙන මේ පැරණි
බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදි කරපු වතු නිවාසයක තියෙන උදුනක්. එතකොට මේ උදුන සහ බිත්තිය කියන්නේ අපි දෙකක්. මේ උදුනට පාවිච්චි කරන්න ඕන ගඩොල එකක්, අපි බිත්තිය සංරක්ෂණය කිරීමේදී තව එකක්. මොකද උදුනේ නිරන්තර එතන උෂ්ණත්වයත් එක්ක වැඩ කරන තැනක්. ඒතකොට මේක අපි ඒ සඳහා ගැලපෙන සම්මතයක් අපිට ඒට යොදා ගන්නා ගඩොලට අවශ්‍ය වෙනවා. අනිත් අපි භාවිතයේ අනුව මේක අපි සමහර වෙලාවට අපි හිතමු වතුර ටැංකියක් නම් වැඩිපුර ජලය එන තැනක තියෙන තැනක් නම් පොකුණක් නම් පොළොවේ යටින් එන බැම්මක් නම් ඒ තැනට අනුව මේ සම්මතයන් වෙනස් වෙනවා. ඒ අසම්මත අනුව අපි ඒ ගඩොල තීන්දුව කරන්න ඕනේ. ඒ අනුව සපයා ගැනීම කළ යුතුයි කියන එක පැහැදිලි කරලා දෙන්නයි මට මේක පෙන්වන්න අවශ්‍ය වුණේ. ඊළඟට මේ ගඩොල් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදිතේ ගියාම අපිට ඉතා වැදගත් වෙන මේකට අපි සාමාන්‍යයෙන් කරන්නේ මේකට තාක්ෂණික ඇගයීම් කමිටුවක් අනිවාර්යෙන් පත් කරගන්න. මොකද මේ ඉදී තීන්දුව ගැනීම ඉතා වැදගත්. අපි ගොඩක් වෙලාවට අපි දන්නවා මේකට ප්‍රසම්පාදන මණ්ඩලයක් කියන ටෙන්ඩර් බෝඩ් එකක් කියලා එකක් තියෙනවා. ගොඩක් ආයතනවල ටෙන්ඩර් බෝඩ් එක තමයි හැම තීන්දුවක්ම ගන්නේ. නමුත් ඒක ඇත්තටම නොකළ යුතුයි කියන එක මගේ අදහස නම්. මොකද තාක්ෂණික ඇගයීම් කමිටුවකින් නිර්දේශ අරගෙන තමයි ටෙන්ඩර් බෝඩ් එක ප්‍රසම්පාදන මණ්ඩලයේ තීන්දුව අන්තිම තීන්දුව දිය යුත්තේ. එතකොට ඒ තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් තමයි පිරිවිතර නිර්මාණය කරන්න ඕන. මොකද්ද මේක අපි මොකක්ද වෙන්නේ කියන එක. ඊට පස්සේ අපි මේ පිරිවිතරය අනුව මිල ගණන් කැඳවනවා. ඒ මිල ගණන් විවෘත කරලා ඒක මිල ගණන් ඇගයීමට කරනවා. ඊට පස්සේ තීන්දුව ගන්නවා. ඒ තීන්දුව ගන්නකොට තාපහු ඒ ආපු මිල ගණන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත සිද්ධ වෙන්න ඕන. ඊට පස්සේ අනුව ප්‍රදාන කරනවා අපි ටෙන්ඩර් එක අවෝඩ් කරනවා කියනවා. ඊළඟට ඒ ටෙන්ඩර් එක අවෝඩ් කරාම අපි නැවත ඒ අයගෙන් සාම්පල් ලබාගෙන ඒ අයගෙන් තාක්ෂණික වාර්තාවක් අරගෙන තමයි ඒ ගඩොල් සැපයීම කරන්න ඕනේ. ඉතින් මේක ලොකු කාර්යයකට කියන්නේ විශාල වැඩකට යද්දී අපිට මේ කාර්යයේදී එකවරක් එක සැපයීම් කරුවෙක්ගේ සාම්පලයක් අරගෙන රිපෝට් එකක් අරගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක හැම අවස්ථාවකදීම කළ යුතු දෙයක්. මොකද මේ වෙන විට අපිට අපි ප්‍රායෝගිකව අත්දකින්න දේ අනුව ගඩොල් නිෂ්පාදනය කියන එක ඉතා අසීරු කාර්යයක් වෙලා තියෙනවා. එකක් තමයි ඒට අවශ්‍ය සම්පත් සපයා ගැනීම. විශේෂයෙන් මේකට පොළොවෙන් පස් කපා ගන්න ඕනේ, කැලෙන් දර කපා ගන්න ඕනේ. ඒ නිසා ඒවට තියෙන යම් සීමාවල් තියෙනවා. රටේ පාරිසරික මේ ආරක්ෂාව දෙසා පනවල තියෙන නීති රීතිත් එක්ක හැමතැනම අපිට පස් කපන්න බෑ. මේ හැමතැනම ගස් කපා ගන්න බෑ දර සපයා ගැනීමට. ඉතින් එතකොට ඒවට විකල්ප පාවිච්චි කරනවා. නමුත් ඔය දර වෙනුවට 10 වගේ දේවල් පාවිච්චි කරලා තමයි බහුලව ගඩොල් පුළුස්සන්නේ. නමුත් ඒක ඒදී ඒ නියමිත උෂ්ණත්වය ලැබෙනවද කියන එක ගැටලුවක් තියෙනවා. නමුත් වාණිජමය වශයෙන් මිනිස්සු ඒක කරනවා. ඒ නිසා මේ ඒ අනුව ඒ සකසන ගඩොල අපි හැම වෙලේම සාම්පල් ටෙස්ට් කරලා තමයි අපි සපයා ගන්න ඕනේ. ඒකද ඒ සැපයීම අපිට එනවා නම් පොරුණු 10කින් ඒ පොරුණු 10 අපි වෙනම චෙක් කරන්න ඕනේ. ඒක සැපයීම් කරුවෙක් හෝ ඒක නිෂ්පාදකයෙක් කියලා අපිට එක සාම්පල් එකකින් අපිට සෑහීමටපත් වෙන්න බෑ. එහෙම වුණොත් අපිට වැරදි. නියමිත ප්‍රමිතියෙන් නැති ගඩොල් අපිට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඒවා ගබඩා කිරීමට අපි නියමිත ක්‍රමවේදයක් යොදා ගන්න ඕනේ. එකක් තමයි ඒවා ආරක්ෂා වෙන විදිහට, අනිත් එක අපේ ඉදිකිරීම සංරක්ෂණ කාර්යයට පහසු වෙන විදිහට. අපිට ගොඩක් ඈතක ගබඩා කරගෙන බෑ. ඒවා අපිට ඒ කාර්යයට නිකුත් කිරීමට පහසු වෙන විදිහට ගබඩා කරගන්න ඕනේ. චෛත්‍යයක් වගේ සංරක්ෂණය කරලා චෛත්‍ය වටේටම ගඩොල් තියාගන්න වෙනවා. ඊළඟට ගඩොල් උඩට ගැනීමේ පහසුකම් ගැන අපි හිතන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් මේ ගඩොල් සම්බන්ධව සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ කාලය වෙනකොට අපිට තියෙන එක ගැටලුවක් තමයි මේ දීඝාපි චෛත්‍යයට ගඩොල් ඇත්තටම මිලියන් 25ක් 30ක් වගේ ප්‍රමාණයක් ඕන වෙන සාමාන්‍ය ඉංජිනේරු ගඩොල්. ඒතකොට ඒකෙදි තියෙන ගැටලු අපි විවිධාකාරයට විසඳ ගන්න උත්සාහ කරා කාලයක් තිස්සේ. නමුත් දැන් අපි ඒකට ආරක්ෂක අංශ ඒ කියන්නේ යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ගඩොල් නිෂ්පාදනය කරලා දෙන ක්‍රමවේදයක් යොදාගෙන අපි ගැටලුව සෑහෙන දුරට විසඳගෙන තියෙනවා. ඒ අනුව අපි දැන් මේ වෙන විට සාමාන්‍ය ප්‍රමිතියින් යුත් ගඩොල් ලැබෙමින් පවතිනවා. ඒ වගේ විශාල නිෂ්පාදනයේ අවශ්‍ය වෙන වෙලාවට අපිට ඒ වගේ විශේෂ තීන්දුව වලට යන්න ඕනේ. මොකද අපිට වෙළඳ පොලෙන් ඒ සපයා ගැනීම ගඩොල් වගේ දෙයක් සපයා ගැනීම ප්‍රායෝගික නෑ. මොකද අපි ඉල්ලන ගඩොල
වෙනත් තැනකට පාවිච්චි කරන්න බැරි ගඩොලක් වෙනවා. මොකද අපි සංරක්ෂණය සඳහානේ ඉල්ලන්නේ. ඒතර සංරක්ෂණයට අවශ්‍ය ගඩොල වෙන තැනක කෙනෙකුට නව ඉදිකිරීමට පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන් ගත්තොත් අපි සංරක්ෂණය කරන විශාල ප්‍රමාණයක ගඩොලින් වෙන මොනවත් කරන්නේ නැහැ කොහොමද සාමාන්‍යයෙන්. ඒ නිසා දැන් අපි පුද්ගලිකව ගඩොල් පෝරණුවක් කරන කෙනෙකුට එහෙම ගඩොල් හදන්න ඇනවුමක් දීලා එයාට ඒක නිසි ප්‍රමිතියට කරගන්න බැරි වෙලා අපි එයාගේ ගඩොල මිලදී ගත්තේ නැත්නම් එයාට ලොකු පාඩුවක් වෙනවා. එතකොට අපි අපේ ක්‍රමවේද ඇතුලේ සංරක්ෂණයට ගන්න එහෙම වුණාට එයා සාමාන්‍ය ගඩොල් නිෂ්පාදනය කරලා සාමාන්‍ය වෙළඳපොළට ඉදිරිපත් කරා නම් මේ කියන විදිහේ මේ රසායනාගාර පරීක්ෂණ වලින් තත්ත්වය ගැන කිරීමකින් තොරව ඒවා මිනිස්සු මිලදී ගන්නවා. ඉතින් නමුත් සංරක්ෂණය සඳහා ඒක කරන්න බෑ. මොකද සංරක්ෂණයේදී අපි එන ගොඩක් ස්මාරක ස්වභාවික පරිසරයට විවෘතයි. අපි වහලවල් වලින් ආවරණය වෙන විදිහේ ස්මාරක අඩුයි. ඒ නිසා ඒවට අර සාමාන්‍යයෙන් මේ වහල පිටි බඳලා කපරාරු කරලා වහලේ පහල ආරක්ෂා වෙන විදිහේ දෙයකට යොදා ගන්න විදිහේ තරම් ශක්තිය නියුතු නැති ගඩොල් පාවිච්චි කරන්න අමාරුයි. ඒක සෑම කරොත් ඒ කාර්යය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහේ විශේෂ ක්‍රමවේද වලට අපිට යන්න වෙනවා සාමාන්‍ය සැපයුම් කරුවන්ගෙන් ගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙන නිසා. මේ මම අර කලින් කිව්ව මේ සාමාන්‍ය ගඩොල් වරිය පිටුපසට කරලා බැඳීම පිළිබඳ පින්තූරයක්. මේක මේ පහලින් තියෙන්නේ පරණ බැම්ම, ඉහළින් මේ පැත්තෙන් තියෙන්නේ අලුත් බැම්ම. එතකොට අපි ඊළඟට අපිට નિયમિત සාධක හෝ විස්තර නොමැති අවස්ථාවල අපි කඩවරි යොදනවා කියලා කියනවා. එතකොට මේ කඩවරි යොදන්නේ අපිට ඒකෙන් පෙන්වුම් කරන්නේ ඒ નિયમિત දැන් මේ ස්තූපය ගත්තොත් අපිට මේ ස්තූපය මේ පේස මට්ටමින් ඉහළ කිසිම සාධකයක් අපිට ලැබිලා නැහැ. එතකොට අපි ඒක චෛත්‍යයක් කියලා අපිට පෙන්වන්නත් ඕන. ඒක ආරක්ෂා වෙන්නත් ඕන. ඒ නිසා මේ ඉහළ කොටස අපි ගඩොල ඇතුළට කරලා බැඳලා ඒ ගඩොල කැඩුණු ගඩොලක් හැටියට සකස් කරලා පෙන්වනවා. ඉතින් ඒ වගේ අවස්ථා අපිට එනවා. ඊළඟට අපි මේ අවසන් සංරක්ෂණ වර්තාව ගැන කතා කරොත් මේ ගඩොල් ස්මාරක වලට පමණක් නෙවෙයි මේ හැම ස්මාරකයකටම වැදගත් මේ සංරක්ෂණය කරපු දෙයක් ගැන අවසන් වර්තාව සකස් කිරීම. දැන් මේ තියෙන ගොඩැල්ල තමයි මේ දාගබක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ගොඩැල්ල විතරක් දැක්කලා එකපාරම කෙනෙක් මේ චෛත්‍ය දැක්කහම යාට මේ ගැන යම් දැනගැනීමක් කරන්න අවශ්‍ය නම් ඒ වார்த்தාවෙන් ඒ සියල්ල දැනගන්න පුළුවන්. අපි මේක කැණීම කරේ කොහොමද? මේක සංරක්ෂණය කරේ කොහොමද? අපිට මතුවුණු සාධක මොනවද කියන එක මේ කොහොම හොඳ උදාහරණයක්. මේ වගේ ගොඩැල්ලක් ඇතුළත මේ වගේ චෛත්‍යයක් තිබුණා කියන එක කෙනෙකුට මේ ගොඩැල්ල විතරක් දැකලා හිතන්න අමාරුයි. එතකොට මේ කැණීමෙන් පස්සේ අපිට මේ ආකාරයේ දෙයක් තමයි අපිට ලැබෙන්නේ. ඒතකොට මෙහිදී අපි මේ ගඩොල් වල තියෙන වරි, ඒ වගේ තියෙන මොල්ඩින්, ඒ වගේ දේවල්, ඒවා කොහොමද වෙනස් වෙලා තියෙන්නේ, මේවා පෙරලිලාද, ඒ කියන දේවල් අපි අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබිය යුතුයි මේ සංරක්ෂණ සැලසුම සකස් කරන්න. මේ තියෙන කලින් චෛත්‍යම මේ කැණීම කරන අවස්ථාවේ ගත්ත පින්තූරය. ඊළඟට මේ අපිට විශේෂම දේ තමයි මේ පරණ චෛත්‍ය වගේ දේවල් වල එක ගඩොල් ප්‍රමාණයක් නෙවෙයි තියෙන්නේ. එක් එක් තැනට සරිලන විදිහේ ගඩොල් ඒ කාලේ නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් විශේෂයෙන් මේ තියෙන මේ ත්‍රිකෝණාකාර ගඩොල් මේ චෛත්‍යයේ පොතේ තිබුණේ ඒවා. පොත බඳලා තියෙන මේ විදිහේ ඒවා කීපයක් එකතු කරලා. ඊළඟට මේ වටේ තියෙන මොල්ඩින්ග්ස් වලට වෙනම ඒ තැනට හරියන විදිහේ ගඩොල් එකල නිෂ්පාදනය කරලා තියෙන සමහර ගඩොල් ඇතරම අද බැලුවාම ඒ තරම් ප්‍රමාණයේ ගඩොලක් කොහොමද පොලිසන්නේ කියන ගැටලුව පවා එන විදිහේ ගැටලු. ඊළඟට අපිට සංරක්ෂණයේදී අපිට ගේන ගඩොල් හෝ අපේ තියෙන ගඩොල් නියමිත ප්‍රමාණයට සකස් කරගන්න වෙනවා. ඒවා අපි යන්ත්‍රයක් උපයෝගී කරගෙන හෝ යම් ආයුධ කරගෙන අතින් හෝ සකස් කරගන්න වෙනවා. මොකද ඒ පැරණි බැමි වලට සමානව අපිට හැම වෙලාවෙම ඒ ගඩොල් නිෂ්පාදනය කරගන්න බැරි නිසා සමහරවිට අපිට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ඒවා අපිට ගාලා කරලා කපලා ඒ හැඩතල අනුව හදාගන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒවට අවශ්‍ය බදාම අපි ඒ වැලි ආදිය ඒ නියමිත ප්‍රමිතියෙන් යුතුව සකස් කරගන්න වෙනවා. දැන් මේ බැම්මේ තියෙන මේ පැරණි ගඩොල්ම පාවිච්චි කරලා තමයි මේ බැම්ම බැඳලා තියෙන මේ කොටස. ඒ වගේම දැන් මේ වගේ ගොඩනැගිල්ලක අතිවාරම් මේ බැමි වදින්න ඉස්සෙල්ලා අතිවාරම් වල තියෙන ගල් ඒ කොටස් වෙනම මට්ටම් කරගෙන ඒ බැමි බදින්න ඕනේ. ඒක වැදගත්. මොකද මෙතනදී ස්මාරකයේ වැඩි කොටසක් ගඩොල් තිබුණාට
ගලින් කරපු කොටසට අපි වෙනම අවධානය යොමු කරන්න ඕන කළුගල් වලින් තියෙන අතිවාරම් නිසි පරිදි සකස් කරගෙන යන්න. එතකොට මේ තියෙන සාධක අනුව අපි සංරක්ෂණය කරපු අවස්ථාව මේ සංරක්ෂණයේදී මෙතන මේ මුල්ල සංරක්ෂණය කරලා තියෙන මේ හැපැත්තෙන් තියෙන වරිවල ආකාරයට ඒ හැඩ උපයෝගී කරගෙන තමයි මේ ස්මාරකය සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ වගේ ගොඩනැගිල්ලක් අපිට සාධක නොමැති වුණාම අර කියන විදිහට කඩවරිය ආකාරයෙන් සංරක්ෂණය කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට මේ ගොඩනැගිල්ල මැද ආරක්ෂා කරගන්නත් වෙනවා. අපිට ඒක බම්මක් නැතුව තියන්නත් බෑ. ඒ නිසා අපි උපකල්පනය කරලා අපිට මුකුත්ම සාධකයක් නැත්නම් ඒ සාධකය අපි කඩවරිය ආකාරයෙන් තියලා සංරක්ෂණය කරනවා. ඒ කොටස් ටික තමයි මට දැන් මේ දේශනයේදී මේ ගොඩනැගිලි සංරක්ෂණය පිළිබඳව කතා කරන්න තියෙන්නේ. අපි මේ ගැන ගැටලු තියෙනවා නම් පසුව සාකච්ඡා කරමු. ඊළඟ මේ දේශනයේ ඊළඟ කොටසෙන් මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ පොළොන්නරුවේ මාණික්කම්පට්ටි කියන ස්ථානයේ තිබුණු චෛත්‍ය සංරක්ෂණය සම්බන්ධව. එහිදී ඒ පිළිබඳව දේශනය පවත්වන්නේ කාර්යභාරව කටයුතු කරපු පරිශන නිලධාරිනී තනුජා අමරතුංග මහත්මිය. එතෙන් විශේෂයෙන් අපිට අවධානය යොමු කරන ඒ චෛත්‍ය මත පවා නිවාස තිබුණු ස්ථානයක් ඒක. අනවසරයෙන් නිවාස ඉදි කරගෙන ඒ චෛත්‍ය විනාශ වෙමින් පැවතුණා. ඉතින් ඒ ගැටලුවට පිටාම බාරදූර කාර්යයක් ඒක මුහුණ දුන්නේ කොහොමද? ඒ සියල්ල විසඳාගෙන චෛත්‍ය සංරක්ෂණය කරේ කොහොමද කියන එක ගැන තමයි තනුජා අමරතුංග මහත්මියගේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලි කිරීමට. ඉතින් මම හිතන්නේ මේ දේශනාවට දැන් අවස්ථාව ලබා දෙනවා. අපි දේශනාව දෙකම අවසානයේ යම් ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අනුජා ඉන්නව නේද? සර් මම ඇහෙනවද? ඇහෙනවා. ඔව්. ඇහෙනවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ වගේම වස්තු විද්‍යාංශයේ අධ්‍යක්ෂතුමාගෙන් අවසරයි. වගේම සම්බන්ධ වන සියලු දෙනාගෙන් අවසරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයේ 12 වන දේශනය අද දින පැවැත්වෙනවා. ඒකේ පළමු අදියර විදිහට අපේ වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂතුමා ප්‍රසන්න වීරත්නායක මැතිතුමා පැහැදිලි කිරීමක් කරා ගඩොල් ස්මාරක සංරක්ෂණය කරන්නේ කොහොමද කියන කාරණාව. ඒත් එක්කම ඒකේ දෙවෙනි කොටස විදිහට මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ ගඩොල් ස්මාරකයක් විදිහට මාණික්කම්පට්ටිය කියලා තමයි අපි හඳුන්වන්නේ. මණික් වෙහෙර ස්තූපය සංරක්ෂණ කාර්ය කරේ කොහොමද සහ එම සංරක්ෂණ කාර්යයට අපි යොමුුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේකෙදී. එතකොට මේ මාණික්කම්පට්ටිය කියන ස්ථානය පිළිබඳව ඇත්තටම හැඳින්වීමක් කළොත් එහෙම අධ්‍යක්ෂතුමා සඳහන් කළා වගේ මේක බොහොම විනාශයට පත් වෙලා තිබුණු අනවසර පදිංචිකරුවන්ගෙන් ගහන වෙච්ච ස්ථානයක්. ඉතින් ඒකට අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදිහට මැදිහත් උනේ කොහොමද කියන කාරණාව අපි මුලින්ම කතා කරලා බලන්න ඕන. එතකොට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා මාණික්කම්පට්ටියට යම් කියලා මේ දේශන මාලාවත් එක්ක. එතකොට අපි හිතීම ගත්තොත් උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මාණික්කම්පට්ටිය කියන වසමේ මාණික්කම්පට්ටිය පුරාණ ගම කියලා තමයි අපි මේකට හඳුන්වන්නේ. කදුරුවෙල නගරයේ ඉඳලා සෝමිල් හන්දිය කියලා තියෙන අපි කදුරුවෙල ඉඳලා මඩකලපුව දෙසට ගමන් කරනකොට වම්පසට තියෙන මාර්ගය නගරයේ අවසාන වන ස්ථානය. එතනින් කිලෝමීටර් 3ක් පමණ ගියාම වෙලංකාඩු විල්ලුව ඉස්මත්තේ තමයි මේ ස්තූපය පිහිටලා තියෙන්නේ. මේ ස්තූපය ආසන්නයේ හෝ
ප්‍රසන්ටේෂන් එක ෂෙයා වෙලා නැහැ. ස්ක්‍රීන් එකට ෂෙයා කරන්න අමාරු නම් මෙහෙන් ෂෙයා කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මිස්. හරි. දැන් හරිද මිස්? හරි තනුජ මිස්. හරිනේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මේක සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජාතිකයන් මෙසන ගම්මානයක් මානික්කම්පට්ටිය කියලා කියන්නේ. ඉතින් ඒ ගම්මානයේ කෙළවරේ වෙලංකාඩු විල්ලුව ස්මත්තේ පිහිටලා තියෙන ස්තූපයක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙම ස්ථානය හඳුනා ගන්නකොට දෙපාර්තමේන්තුව විසින් මේකේ සංරක්ෂණ කාර්ය හෝ නැත්නම් පුරාවිද්‍යාත්මක මැදිහත් වීම සිදු කරන අවස්ථාව වෙන විටත් මේ ආසන්නයේ විශාල වශයෙන් නිවාස ඉදි කරගෙන ඔවුන්ගේ ආගමික කටයුතු සිදු කරමින් වෙනම සමාජ රටාවක් මේ පරිසරය තුළ ගොඩනගාගෙන තිබුණු අවස්ථාවක තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වුණේ. එතකොට මේකේ ඓතිහාසික විස්තරය ගැන කතා කරොත් අපි මුලින්ම අපිට දැනට ලිඛිත සාක්ෂි කිසිවක් හම් වෙලා නැහැ. වංශ කතාවේ හෝ එහෙම නැත්නම් ශිලාලේඛනගත තොරතුරු හෝ කිසිවක් අපට හමු වෙලා නැහැ. නමුත් ජනප්‍රවාදගත තොරතුරු අනුව මෙම ස්ථානය දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සමග සටනට යන අවස්ථාව වන විට මේ විල්ලුව ආසන්නයේ සමහර විට ජල පහසුකම් බලාපොරොත්තු වුණා වෙන්නට ඇති. එහෙම නැත්නම් මේ ආසන්නයේ හඳුනගෙන තියෙනවා විජිතපුර බලකොටුව තිබුණායි කියන කාරණාව කඳුරුවෙල නගරයේ ආශ්‍රිතව. මෙන්න මේ කාරණාත් එක්ක දුටුගැමුණු රජතුමා මේ සටන් ව්‍යාපාරයේදී මෙම භූමිය සේනා සංවිධානය කිරීම සඳහා යොදාගත්තු භූමියක් විදිහට හඳුන්වලා තියෙනවා. ඒ නිසා පස්සේ යුද ජයග්‍රහණයෙන් පසුව මෙතන ජය භූමියක් විදිහට සැලකලා මොකද අපේ වංශ කතාවේ සඳහන් වෙනවා විජිතපුර බලකොටුව ජය ගැනීම කියන එක සුවිශේෂී අවස්ථාවක් විදිහට මේ එළාර දුටුගැමුණු යුද්ධයේ. මේ නිසා මෙම ස්ථානයේ ජය භූමියක් විදිහට සැලකලා යුද ජයග්‍රහණයෙන් පසුව මෙම ස්තූපය ඉදි කරා කියන කාරණාව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට මේකට මේ මානික්කම්පට්ටිය කියන නම පාවිච්චි කරලා තියෙන්නේ මේ ස්තූපයේ නිදන් වස්තු ලෙස මැණික් පෙට්ටියක් තැන්පත් කරලා තිබුණා අය. ඒ නිසා මේ මැණික් පෙට්ටිය කියන එක මුස්ලිම් ජාතිකයන්ගේ අර භාෂා ව්‍යවහාරයේදී ඔවුන් එක මානික්කම්පට්ටිය විදිහට වර්ණනා තියෙනවා කියලා තමයි ඔවුන්ගේ ග්‍රාමීය පරිසරය තුළ තියෙන ජනප්‍රවාදගත තොරතුරු තියෙන්නේ. එතකොට ඒ නිසා පසු කාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම තුලත් අපි මේක හැඳින්වුවේ මානික්කම්පට්ටිය ස්තූපය කියලා. පසු කාලීනව තමයි අපි මේක මැණික් වෙහෙර විදිහට හඳුනාගෙන සංරක්ෂණ කාර්යයට යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ සංරක්ෂණ කාර්යයේ මුල් භූමි පරිහරණය ගත්තහම මේ භූමිය මේ තියෙන මේ ස්තූපයත් එක්කම ඉදි කරලා තිබුණු නිවාස. මේ නිවාස ප්‍රමාණයක් මේ ස්තූපයට අබදව බොහෝ ඊළඟ රූප රාමුවල අපට හඳුනා ගන්නට පුළුවන්. මේ ස්තූපයේ සමහර පැති බැමි කපලා බැමි මත නිවාස ඉදි කරලා තිබුණා. ස්තූප ගර්භයේ කොටසක් කපලා නිවාස ඉදි කරලා තිබුණා. එතකොට මුල් සංරක්ෂණයේදී එක නිවසක් ස්තූප ගර්භය මැද ඉදි කරලා තිබුණු නිවස විතරක් අපිට අයින් කරගෙන 2013 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණයක් මේ ස්ථානයේ සිදු කරලා තියෙනවා. වේදිකාව සහ පළමු පේශාවලල්ල ඉදි කරලා මේ සංරක්ෂණ නවත්තලා තියෙනවා. නිවාස නිසා මේ ස්තූපයේ කිසිදු ඉදිකිරීමක් හෝ යම් වෙනත් මැදිහත් වීමක් මේ අවස්ථාව වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කරන්නට බැරි වෙලා තියෙනවා. ඒතර මෙන්න මෙතන ඉඳලා 2005 වසරෙන් පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඍජු ලෙස මෙතෙන්ට මැදිහත් වෙලා තියෙනවා. ඇත්තටම සමහර ප්‍රශ්නවලදී අපිට ඍජුව කතා කිරීමේ පවා හැකියාවක් මුල් කාලවලදී තිබිලා නැහැ. ඒකට හේතුව තමයි අපි ජීවත් වෙන සමාජය තුළ තියෙන සමාජ ඒ වගේම සංස්කෘතික ආගමික විශේෂයෙන්ම ජාතික වගේ ප්‍රශ්නත් එක්ක ගත්තාම මේ වගේ ස්ථානයකට මැදිහත් වෙන්නේ කොතනින්ද කියන කාරණාව පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමහර වෙලාවට මේකට නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වෙන පොලිසියත් ගැටලු රාශියකට මුහුණ දුන්න මේ මුල් අවස්ථාව තුළ. ඒ නිසා මේ ප්‍රශ්නයට ඇත්තටම ඍජු පිළිතුරක් අපිට කොතනකදීවත් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මේ මෙච්චර කාලයක් තුළ
මේ ප්‍රශ්නේ දිගින් දිගටම ගියේ. එහෙම තිබිලා 2012 වසරවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගැටලු රාශියක් මැද මේ ස්තූපේ කැණීම ආරම්භ කරා. එතකොට නමුත් ඒ කැණීම ආරම්භ කරනකොට ප්‍රාකාරයේ පිටත කොටස් සහ ගර්භයේ ශේෂ වෙලා තිබුණු ඉතා පොඩි කොටසක් තමයි කැණීම කරන්නට අවස්ථාව ලැබුණේ. මොකද ඒ වෙනකොට අනවසර පදිංචිකරුවන් විසින් ස්තූපේ කැණීම කරලා ඒකේ අවශ්‍ය ප්‍රතිපාදන ඒගොල්ලොම සපයගෙන නිවාස හදාගෙන වැසිකිලි වලවල් විශාල ප්‍රමාණයක් ස්තූපේ පිටත ප්‍රාකාරයත් එක්ක තිබුණා. මේ ඔක්කොම මැදිහත් වීම වෙලා තිබුණේ. ඒ නිසා 2013 වසරේදී පිට ප්‍රාකාරයේ උතුරු දිශාවේ කොටසක් සහ බටහිර කොටසකුත් ස්තූප වේදිකාවක් විතරක් සංරක්ෂණය කරලා මේ සංරක්ෂණ කාර්යය අවසන් කරා. ඉන්පසුව අපි මේ ස්තූපයට මැදිහත් වෙන්නේ 2015 වසරේදී. එතකොට 2015 වසරේදී ආණ්ඩු මාරු වීමත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා ලෙස පත් වුණාට පස්සේ එතුමා සුවිශේෂී වැඩපිළිවෙලක් ආරම්භ කරා පොළොන්නරු දිස්ත්‍රික්කය වෙනුවෙන් පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන කියලා. ඉතින් එතනදී පුරාවිද්‍යාවට ඕනෑතරම් ප්‍රතිපාදන එම වැඩසටහන මගින් වෙන් කරලා දුන්නා. ඒකට ඒකේ ප්‍රතිඵලයක් තමයි ඓතිහාසික උණගලා විහෙර ස්තූපය සංරක්ෂණය කරේ. ඒ කාලයේදී හිටපු දිසාපතිතුමා දැන් අපේ තැපැල්පතිතුමා විදිහට ඉන්න රංජිත් ආරියරත්න මැතිතුමා සහ ඒ වගේම හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා නිශ්ශංකාරච්චි මැතිතුමා ඒ දෙපළත් එක්ක මම ගිහිල්ලා සාකච්ඡාවක් කරා. මෙන්න මෙහෙම අපිට ගැටලුවක් තියෙනවා. මේකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇත්තටම තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. මොකද එක පැත්තකින් ජාතික ප්‍රශ්නයක් අනිත් පැත්තෙන් ආගමික ප්‍රශ්නයක්. ඒ නිසා පුළුවන් නම් ඔබතුමාලා මේකට මැදිහත් වෙන්න කියලා. ඒ අවස්ථාවේදීම දිසාපතිතුමා ඒ පිළිබඳව ලොකු අවධානයක් යොමු කරලා අපි දැන් යන් කියලා ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක පළමු නිරීක්ෂණය සඳහා ගියා. ඉතින් එතනදී එතුමා මට පොරොන්දු වුණා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔයගොල්ලන්ගේ වැඩ ටික කරන්න රාජ්‍ය මට්ටමින් මට දෙන්න පුළුවන් සහයෝගය මම දෙන්නම් කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට අවශ්‍ය උපදෙස් දීලා මේ වැඩ කටයුතු කරන්න කියලා. ඔතනින් තමයි මේකේ දෙවෙනි අදියරේ වැඩ කටයුතු අපි පටන් ගත්තේ. එතකොට ඒකේ දෙවෙනි අදියරේ පළමු කාර්යය විදිහට අපි කරේ සංරක්ෂණ කාර්ය කරන්න ඉස්සරලා මේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම. ඊට පස්සේ අපි සංරක්ෂණ පරිසරය ආරක්ෂා කරගන්න එම ස්ථානයේම පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේම නිවාස 12ක් ඉවත් කරලා කම්බි වැටකින් ආරක්ෂා කළා. මොකද తాවකාලිකව වෙනත් විකල්පයක් ඒ අවස්ථාවේදී නොමැති නිසා. ඇත්තට මේ වෙලාවේදී ප්‍රාදේශීය ලේකම්තුමා මැදිහත් වෙලා මේ අනවසර පදිංචිකරුවන්ට ඒ ආසන්නයේම නිවාස ඉදිකර ගැනීම සඳහා පොඩි ඉඩම් කට්ටි ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුණු ඉඩම් කොටස් පෙන්නලා විවිධම පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් මේගොල්ලොන්ට මූල්‍ය ආධාර සැපයුවා. ඒගොල්ලොන්ට අවශ්‍ය විදිහට නිවාස ඉදිකර ගන්න ශ්‍රම ශක්තිය ඒගොල්ලොන්ගෙන් ලබාගෙන කියලා. ඒකට ඒකට ඒගොල්ලෝ ඇත්තටම කැමති වුණා. කැමති වෙලා තමයි මේ එක් තීරණයට එකඟ වුණේ. ඒකට මේ අධ්‍යයනයන් යටතේ තමයි අපි මේකේ සංරක්ෂණ කාර්ය ආරම්භ කරේ. එතකොට ගම්මානයේ මුලින්ම අපි කරා මිනින්දෝරු සැලසුමක් ඇඳලා ඒ අනුව ඉවත් කළ යුතු ස්ථාන මොනවද කියන කාරණාව පිළිබඳව. එතකොට මේ තියෙන්නේ 2012 වසරේදී ඇඳපු මිනින්දෝරු සැලසුම. එතකොට මේ මිනින්දෝරු සැලසුමට අනුව බලපුවහම මේ තියෙන ස්තූපය ඒ වෙනකොට වෙන් වෙලා තිබුණු කොටස. නමුත් මේ තියෙන්නේ මේ ස්තූපයට මායිම් දාලා තිබුණට මේ ඉතා සුළු භූමි කොටසක් මේ වටේ සම්පූර්ණයෙන්ම මේ තියෙන අනවසර පදිංචිකරුවන් ඔවුන් විසින් අත්පත් කරගෙන තිබුණු භූමි ප්‍රදේශය. ඊට පස්සේ මේ මැදිහත් වීමෙන් පස්සේ දෙවනියට දිසාපතිතුමන් මැදිහත් වෙලා දිසාපතිතුමනුත් එක්ක මානික්කම්පට්ටිය පල්ලියේ මෞලවීතුමා සහ පල්ලියේ සභාපතිතුමා එක්ක අපි සාකච්ඡා කරලා මේ ගම්මාසින් දැනුවත් කිරීමේ මූලික වැඩසටහනක් කරා. මොකද මේක ලෝකම ප්‍රශ්නේ තමයි මේකේ තිබුණු මේ ජාතික සහ ආගමික ප්‍රශ්නයක් නිසා. ඒතකොට දිසාපතිතුමා මුලින්ම මේ ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමක් කරා. ඊට පස්සේ පල්ලියේ මූලික මේ සාකච්ඡාවක් පවත්වලා මේ ගැටලුවට ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් කරා. මොකද මෙතනින් තමයි අපිට විරෝධය එන්නේ. ඔවුන් දේශපාලන අධිකාරියත් එක්ක මැදිහත් වීමක් වෙලා ලොකු බලපෑමක් කරන්න පටන් ගත්තා. මෙතන මේ මුස්ලිම් වරුන්ට අසාධාරණයක් කරනවා, ඔවුන් ඉවත් කරනවා, ඔවුන් මේ ස්ථානයෙන් පන්නලා දානවා. එහෙම ලොකු ප්‍රචාර ගියා මේක. ඉතින් ඒ නිසා ඇත්තට ඒවා අපිට මේ සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න ලැබීම ලොකු සහනයක් වුණා. ඉතින් ඒකට ඇත්තටම මේ මුස්ලිම් ප්‍රජාවට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ මේක ඇහුම්කන් දෙන්න සූදානම් හිටියා.
ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් අපිට මුලින් මේගොල්ලෝ ඇහුම්කන් දුන්නා. ඒ නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි අවස්ථා කීපයකදීම ඒගොල්ලොන්ගේ පල්ලියට ගිහිල්ලා පල්ලිය හරහා දැනුවත් කිරීමක් කරා. ඉතින් ඒකෙන් තමයි මේකේ අපිට පළවෙනි පියවර සාර්ථකව යන්නට පුළුවන් වුණේ. ඊට පස්සේ අපි දිසාපතිතුමත් එක්ක මැදිහත් වෙලා මේ ස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහනක් කරා. මොකද මේ ස්ථානයේ විශාල වශයෙන් ඇත්තටම බෞද්ධ සිද්ධාස්ථානයක නොදැකිය යුතු දර්ශන මේ ස්ථානයේ තිබුණා. මොකද මම හිතන්නේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමාට මතක ඇති එතුමා හැමදාම පොළොන්නරුවාවොත් ගිහිල්ලා බලලා සුසුම් හෙලලා එනවා මානික්කම් පට්ටියට මොකද වෙන්නේ කියලා. ඒ තරමටම ජනවාස වෙලා තිබුණු ස්ථානයක්. ඉතින් ඒ නිසා පළවෙනි අදියර විදිහට අපි සම්පූර්ණයෙන්ම භූමිය සුද්ධ පවිත්‍ර කරලා රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කරා. ඇත්තටම මේකේ විශේෂත්වය තමයි මේකට පසුව පල්ලියේ මැදිහත් වීමක් වුණා. මුල් දවසේ නම් කිසිම කෙනෙක් සම්බන්ධ වුණේ නැහැ. මොකද මේකට පොඩි විරෝධයක් ඒගොල්ලෝගේ හිතවල තිබුණා. එලිපිට අපිට දැනුම් දුන්නේ නැති වුණාට පසුව අපට ඒගොල්ලෝ සෑහෙන මැදිහත් වෙලා මේ කාර්යය සාර්ථක කරගන්න සහයෝගය දුන්නා. ඊට පස්සේ අපි ඊළඟ අදියර විදිහට කරේ මේ අනවසර පදිංචිකරුවන් ඉවත් කරා මේ ස්ථානයේ. ඉවත් කරලා මේ භූමිය නිදහස් කරගත්තා. මේ තියෙන්නේ දෙවැනි අදියරේදී අපි මැදිහත් වුණාට පස්සේ ගත්තු ඡායාරූපයක්. මොකද පළමු අදියරේදී නිවාස ඉවත් කිරීමට පෙර ගත්තු ඡායාරූප කැණීම් අංශය මගින් ලබාගෙන තිබුණේ. මොකද මම ඒ වෙනකොට මේ සංරක්ෂණ කාර්යයට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. මේ තියෙන්නේ අපි ඉවත් කිරීමට යෝජනා කරපු නිවාස සහ ඒවා කඩලා බෙදලා තියෙන ආකාරය. මේවා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් උන් අයින් වුණාට පස්සේ සියලු දෙනාම මේ නිවාස වලින් ඉවත් වෙලා ගියා. ඊට පස්සේ විශේෂම කාරණාව තමයි ඔවුන්ට අපි නිවාස සකස් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මිලියන 0.5ක් සහ පිළිදෙම පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් මිලියන 14.5ක් වෙන් කරලා දීලා මේ තියෙන්නේ පුරාවිද්‍යා පරිශ්‍රයට ඉදිරි පිටින් ඔවුන්ට ඒ මූල්‍ය ආධාර බෙදලා දීලා ඔවුන් ඒ මූල්‍ය ආධාර භාවිතා කරගෙන තම තමන්ට කැමති විදිහට ඔවුන්ගේ නිවාස ඉදි කරගත්තා. එතකොට දැන් අද වෙනකොට උන් ඇත්තටම සතුටු වෙනවා මේ මානික්කම් පට්ටියේ නිවාස ව්‍යාපෘතිය පිළිබඳව. මේ තියෙන්නේ අපි දෙවෙනි අදියරේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර ස්තූපය තිබුණු විදිය. මේ තියෙන්නේ පළමු අදියරේ සංරක්ෂණ ස්තූපය. ඒ වගේම මේ වේදිකා පළමු පේශාවල සංරක්ෂණය. ඒත් මේ තමයි අපි නිදහස් කරගත්තු භූමිය සංරක්ෂණ කාර්යය සඳහා. ඒත් අපි සංරක්ෂණ කාර්යය සඳහා මුලින්ම යොමු වෙනකොට මේ ස්තූපයේ පැරණි ස්තූප කොටස් දැඩි ලෙස හානි වෙලා තිබුණා. සහ ඒ වගේම මෙම මුල් භූමි පරිහරණය නිසා භූමිය දැඩි ලෙස විනාශ වෙලා තිබුණු නිසා ස්තූපයට පසුව කරපු 2013 වසරේ කරපු සංරක්ෂණය දැඩි ලෙස විනාශ වෙලා තිබුණා. විශේෂයෙන්ම වැසිකිලි වලවල් තිබුණු ස්ථානවල විශාල වශයෙන් පිපුරුම් ඇති වෙලා තිබුණා. ඒ වගේම එළුවන් හරකුන් වගේ සත්තු මේ බැමි මත ඇවිදීම නිසා සම්පූර්ණයෙන්ම මේ ගඩොල් ගැලවිලා විනාශ වෙලා තිබුණා. ඒ වගේම පැරණි ගඩොල් මේ කැණීමෙන් ඉවත් කරපු පැරණි ගඩොල් තැන් වල ගොඩ ගහලා තිබුණා. ඒවා සම්පූර්ණයෙන් මේ මත සත්තු ඇවිදලා ඒවත් කැඩිලා බිඳිලා විනාශ වෙලා මේ වගේ ඇත්තටම බොහොම අපහසු සංරක්ෂණ කාර්යයකට තමයි මුලින් අපිට යොමු වෙන්නට උනේ. එතකොට මේ තියෙන්නේ සංරක්ෂණයට පෙර අපි පාදා ගැනීම අවස්ථාව. මේ දෙවනි සංරක්ෂණයේදී 2013 වසරේදී කරපු සංරක්ෂණයේදී වේදිකා බැම්ම පිපිරිලා ගොස් තිබුණා. ඒ වගේම තමයි මේ අපි පාදගෙන තිබුණු බැමි. එතකොට මේ පැරණි බැමි ඔක්කොම ගිලා බැහැලා තිබුණා. මේ විදිහට භූමිය සුද්ධ පවිත්‍ර කරගෙන තමයි අපි සංරක්ෂණය ආරම්භ කරේ. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපි සංරක්ෂණය කිරීම සඳහා පෙර සූදානම් කරන ලද භූමිය. මේ ඔබට දර්ශනය වෙනවා ඇති මේ තියෙන්නේ අපි ඉවත් කරපු නිවාසවල අත්තිවාරම්. මේ ස්තූපයට හානි වෙන අයුරින් සම්පූර්ණයෙන්ම මේ තියෙන පිටත ප්‍රාකාර බැම්ම මේ වේදිකාවේ පිටපැත්තෙන් එනවා. ඒක මේ මෙතන කැණීම් කරලා පාදගෙන නැහැ මේ කොටස. ඒ කොටසත් අහු වෙන විදිහට තමයි මේ නිවාසය ඉදි කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මෙතන මේ විනාශ වෙලා ගිලා බහැලා තිබුණෙත් මේ නිවාසයේ ඉදි කිරීම සහ මේ නිවාසයේ වැසිකිලි වල මෙන්න මේ ස්ථානයේ සකස් කරලා තිබුණු නිසා. ඒ වගේම
මේ මෙතන තියෙන නිවාසයක්. ඒ නිවාසයේ වැසිකිලි වල තිබුණේ මෙන්න මේ ආසන්නයට වෙන්න මේ කොටසේ. එතකොට මේ මෙතනත් නිවාසයක අත්තිවාරමක් ඔබට දැర్శණය වෙන්නේ. මේ තියෙන්නේ නිවාසයක අත්තිවාරමක්. අපි මේක සම්පූර්ණයෙන්ම ගලවලා ඉවත් කරලා මේ අත්තිවාරමත් එක්කම ගලවලා අයින් කරලා තියෙන්නේ මෙතන. ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති මේ ගුවන් ඡායා රූපයක් නිසා මම කව වේදිකාවේ මේ ස්තූප ගර්භයේ කොටසකුත් විනාශ වෙන විදිහට නිවාසය විදිහට කියලා. මේ තියෙන්නේ මේ ස්තූප ගර්භයේ කොටසක අඩුවක් ඔබට පේනවා. මේ සංරක්ෂණය කරලා මේ කොටස මේ තියෙන ගර්භයේ අඩු කොටස. මෙන්න මේ කොටස සම්පූර්ණයෙන්ම අහු වෙන විදිහට මෙතන එක් නිවාසයක් තිබුණා. එතකොට මේ පරිසරය තුල මේ ඔබට දැర్శණය වෙන පරිසරය තුල නිවාස 12ක් අපි මේ සංරක්ෂණ කාර්යය සඳහා සම්පූර්ණයෙන්ම ඉවත් කරගත්තා. සංරක්ෂණ කාර්යයට සූදානම් කරලා තියෙන ස්තූපය. එතකොට මෙතන ඉඳලා තමයි අපි මේ මාණික්කම්පට්ටි ස්තූපයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කළේ. එතකොට මේ සංරක්ෂණ සඳහා මූල්‍යම ප්‍රතිපාදන පිබිදුම් පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් ලබා දුන්නා. රුපියල් මිලියන 6ක ප්‍රතිපාදන ලබා දුන්නා. ඒකේ සියලුම ප්‍රසම්පාදන කටයුතු කරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්. අපිට ඒගොල්ලෝ ඒ ප්‍රසම්පාදන කටයුතු අවසන් කළා. ද්‍රව්‍ය ලබා දීම කරා. ඒත් අපි ලබාගත්තේ ද්‍රව්‍ය පමණයි. ඒ ද්‍රව්‍ය අරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකීන් යොදලා තමයි මේ සංරක්ෂණ කාර්යය ආරම්භ කරේ. එතකොට මේ පළමු සංරක්ෂණය ආරම්භ කරපු අවස්ථාව මුල්ගල් කියලා දිසාපතිතුමා ඒ වගේම අතිරේක දිසාපතිවරුන් දෙපළ විවිධ පොළොන්නරු ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ඒ වෙනකොට අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරු හිටපු සහකාර අධ්‍යක්ෂතුමා කදරුවල ජයන්ති විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ලොකු දායකත්වයක් මේ කාර්යය සඳහා අපට ලබා දුන්නා. ස්තූප ගොඩැල්ලේ පාදා ගැනීම ඒ කියන්නේ කැණීමෙන් පස්සේ කාලයක් අපි මේ ස්ථානයේ අතහැරලා තිබුණ නිසා නැවත ගරා වැටිලා විනාශ වෙලා තිබුණු භූමියක්. ඒ නිසා අපි මුලින්ම සංරක්ෂණයට පෙර සම්පූර්ණයෙන්ම නැවත පාදා ගැනීමක් කරන්නට අපට සිද්ධ වුණා. ඒකට ඒ කාර්යයේදී මේ පේශාව තමයි අපි මුලින්ම සංරක්ෂණ පටන් ගත්තේ. පේශාවේ විශේෂත්වයක් තිබුණා. මේකේ මෝල්ඩින් උඩ සහ යට කියන තැන් දෙකේම තිබුණා. ඉතින් මේවා සකස් කරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකීන්මයි. මේ ඔබ දකින්න ඇති රාස්තු වලින් ගාලා බොහොම දුෂ්කර කාර්යයක්. ඔවුන් මේක කැපවීමෙන් ඉතාමත්ම හොඳින් මේ කාර්යය සිදු කරා. එතකොට ඊළඟට සංරක්ෂණය අතරතුර මේ තියෙන අපි දෙවනි පේශාවලල්ලේ වැඩ අවසන් කරලා චෛත්‍ය අපට දිස් වෙන ආකාරය. ඊට පස්සේ අපි එතනින් පසුව යමු වෙනවා ගර්භයේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව. එතකොට මේ ගර්භයේ උඩ මූලික කටයුතු සිදු කරන අවස්ථා දෙවෙනි පේශාවලදී අවසාන අදියර මේ යන්නේ. එතකොට දෙවෙනි පේශාවලල්ලේ අවසන් වෙලා අපි ස්තූපයේ පොඩි කොටසක් සංරක්ෂණය කරනකොට අපිට ඊට පස්සේ චාරිත්‍රානුකූලව පුරාවස්තු තැන්පත් කිරීම නැත්නම් නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයක් පැවැත්වුවා. අපිට මේ කැණීමේදී ධාතු ගර්භය බොහොම හොඳින් ආරක්ෂා වෙලා තිබුණ ආකාරය පෙන්වනවා. මේක ධාතු ගර්භයේ මැදේ තියෙන ගල් කණුවක්. මේක අපි අර කතා කරන මහා මේරුව හෝ එහෙම අදහසකින් තැබුවා වෙන්නට පුළුවන්. නමුත් මහා මේරුවක තියෙන කැටයම් හෝ ඒ කිසිවක් නැහැ. නමුත් මේ මැදේ තියෙන විශාල ගල් කණුවක්. මේක ආධාරකයක් විදිහට සමහර විට මුලින් තිබ්බ වෙන්නට පුළුවන්. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පැරණි බදාම. ඉතා හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම මේ ධාතු ගර්භයේ අභ්‍යන්තර බිත්ති මේ බිත්ති පවා මේ බදාම පවා ඉතාම හොඳින් ආරක්ෂා වෙලා තිබුණා. නමුත් මේකේ සම්පූර්ණයෙන්ම නැගෙනහිර පැත්ත නිදන් හොරුන් විසින් විනාශ කරලා මේ පැත්ත සම්පූර්ණයෙන්ම කඩලා දාලා වේදිකාවේ ඉඳලා ධාතු ගර්භය දක්වාම දිගටම අනවසර කැණීමක් කරලා සම්පූර්ණයෙන්ම විනාශ කළා තිබුණා. ඒ නිසා මේ ස්තූපයේ මතු පිට තිබුණු ගඩොල් ඔක්කොම මේ අභ්‍යන්තරයට ගරා වැටිලා ඒ වගේම මේකට වතුර පිරීලා ස්තූපේ පිපිරිලා විනාශ වෙලා තිබුණේ මෙන්න මේ හේතුව නිසා. එතකොට ඊට පස්සේ අපි ධාතු ගර්භයේ මේ විදිහට සම්පූර්ණයෙන්ම පාදගෙන ධාතු නිදන් කිරීමේ උත්සවයක් පැවැත්වුවා. මේකත් ඇත්තටම විශේෂිත කාරණාවක්. මේ වගේ අන්‍ය ආගමික පරිසරයක් තුළ අන්‍ය ජාතිකයන් ජීවත් වෙන පරිසරයක් තුළ මෙවැනි උත්සව කිරීමට අපට කොහොමද අවස්ථාව ලැබුණේ කියන එකත් ඇත්තටම ලොකු භාග්‍යයක් විදිහට අපි සැලකනවා. හේතුව තමයි ඒ වන විට අපට තිබුණු පරිපාලන රාජ්‍ය පරිපාලන පැත්තෙන් අපට ලැබුණු සහයෝගය. ඒකට මේකෙදි ඒ වෙනකොට දිසාපතිතුමා ඉවත් වෙලා අලුත් දිසාපති
තුමෙක් පොළොන්නරුවට පත් වෙලා තිබුණා. එතුමාත් ලොකු කැපකිරීමක් කරලා අපිට මේ අවස්ථාව ලබා දුන්නා. මේකට අවශ්‍ය සියලු සහයෝගය ලබා දුන්නා. ඉතින් මේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා එතුමා මේකට අවශ්‍ය මූලික අධියර නම් කිව්ව අපිට සකස් කරලා දුන්නේ එතුමා කියලා. ඒ නිසා මේ අපි මේ ලොකු ධාතු නිදන් කිරීමේ උත්සවයක් මේකේ පැවැත්තුවා. ඒ පැවැත්තුවේ අපි හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ කිසිදු ජාතික හෝ ආගමික ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඒගොල්ලෝ සහභාගී කරවගෙන තමයි මේ කාර්යය කරේ. ඇත්තටම ඒ අවස්ථාවේදී මේ තැන්පත් කරපු නිදන් වස්තු අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ලොකු දැනුවත් වීමක් තිබුණේ නැහැ මේ අපේ බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක ස්තූපයක කොහොමද කාර්ය කරන්නේ කියලා. ඔවුන් මේ අවස්ථාවේදී එහෙම මොකුත් ගෙනල්ලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ මේකට මේ කාසි ගෙනල්ලා දැම්මා. මේ අපිත් මේකට දායක වුණා කියන කාරණාව. ඇත්තටම ඒ සහභාගීත්වය අපිට වැදගත්. මොකද ඔවුන් මේකට විරෝධතාවයක් දක්වන්නේ නැහැ කියන කාරණාව අපිට මේ අවස්ථා කීපයකදීම මතුවුණා. අපිට දැනුණා ඒක. එතකොට අපි මේ උත්සවයෙන් පස්සේ අපි ස්තූප ගර්භයේ කටයුතු ආරම්භ කරා. ඒ සඳහා මුලින්ම අපි ටෙම්ප්ලේට් එකක් බොහොම සරල විදිහට හැදුවා. මේක මොකද මේක විශාල ස්තූපයක් නොවන නිසා ගර්භයේ සම්පූර්ණ උස අඩි 11මාරයි තියෙන්නේ. ඒ නිසා ඒකට ගැලපෙන විදිහට අපි බට නමලා අපේ ශිල්පීන් විසින්ම නිර්මාණය කරගත්තා ටෙම්ප්ලේට් එකක්. එතකොට ඒක මේ වගේ ආධාරකයක් මත රඳවලා මේ විදිහට ස්තූපේ වටේ අරගෙන ගිහිලා ගර්භයේ හැඩය පහසුවෙන් ලබා ගන්න පුළුවන් විදිහේ ටෙම්ප්ලේට් එකක් තමයි හැදුවේ. එතකොට මේ තියෙන්නේ සංරක්ෂණ අතරතුර අපි සංරක්ෂණය කරගෙන යන ආකාරය පිළිබඳව. එතකොට මෙන්න මේ හැඩය තමයි ස්තූපේ ආවේ. මේකේ අපි මේ ද්‍රව්‍ය ඉහළ පහළ ගෙන යාම සඳහා පොඩි මාර්ගයක් සකස් කරගෙන තිබුණා. මේ විදිහට අපි පළමු අධීරයේ සංරක්ෂණ දෙවෙනි අධීරයේ සංරක්ෂණ අවසන් කරා. ඒතර මේ වෙනකොට මේ වසරට අපි ඉදිරිපත් කරලා තිබුණ ඇස්තමේන්තුවේ මුදල් ප්‍රතිපාදන එක් පැත්තකින් ඉවර වෙලා අනෙක් පැත්තෙන් අවුරුද්ද අවසන් වෙලා ඒ නිසා නැවත ඇස්තමේන්තුවක් දාලා නැවත මුදල් ඉල්ලලා දෙවෙනි අධීරය අපි පටන් ගත්තා. අපි දෙවෙනි අධීරයේදී කරේ සම්පූර්ණයෙන්ම ස්තූපයේ අඩු පුරවලා සම්පූර්ණ කිරීම. එතකොට ඒකෙදී අපි මේ විදිහට ස්තූප මුදුන සකස් කරලා අර අපි මුලින් දුටුව එකේ මෙන්න මේ කඩතොළු සම්පූර්ණයෙන්ම පහළ දාලා ස්තූප සංරක්ෂණ කාර්යය මේ ගර්භය සංරක්ෂණය කිරීමේ කටයුතු අවසන් කරා. එතකොට ඒකේ ගර්භය සංරක්ෂණය කරනකොට මේ ගර්භයේ මුදුන සකස් කරලා තියෙන ආකාරය අධියරවල් 3කට ගර්භයේ ඉහළ ජලය පහසුවෙන් බැසගෙන යන්න පුළුවන් විදිහට මේ විදිහට ගඩොල් අතුරලා මේ කරා. මේ පැරණි ගඩොල් තමයි මුදුනටම දාලා අපි තියෙන්නේ. මේවා සම්පූර්ණයෙන්ම අපි කියන පොයින්ට් කරලා නැවත ජල කාන්දුවක් සිදු නොවන විදිහට ස්තූපේ මතු පිට කොටසේ සංරක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කළා ගල්බේ. එතකොට ඊළඟ අවස්ථාව වෙනකොට 2020 වසරේදී නැවත ඇස්තමේන්තුවක් අපිට ඉදිරිපත් කරන්න උනා මේකේ සංරක්ෂණ කාර්යය සිදු කරන්න. මොකද වර්ෂය අවසන් වීම නිසා පිටුතෙන් පොළොන්නරු ව්‍යාපෘතියට. ඒතර ඒ ඉදිකිරීමේදී තමයි අපිට මේ කොටසට මුදල් ප්‍රතිපාදන ලැබුණේ. ඒ මුදල් අවසන් වුණාට පස්සේ නැවත 2021 වර්ෂය සඳහා අපි ආයෙත් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා ඒකෙන් මුදල් ලබාගෙන මේ වෙනකොට තවදුරටත් සංරක්ෂණ කාර්යය සිදු කරගෙන යනවා. තාම අවසන් කරලා නැහැ. ඔබට මුලින් මතක ඇති මේ වේදිකා බැම්ම සම්පූර්ණයෙන්ම පුපුරලා තියෙන්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි එතන තිබුණු නිවාසයේ වැසිකිළිය තියෙන්නේ. මේ ගර්භයේ මෙන්න මේ වේදිකාව ආසන්නයේම මේ පැත්තට වෙන්න. එතකොට මෙතනින් තමයි පිට ප්‍රාකාරයේ තියෙන. මෙතනින් තව මේ පැත්තට වෙන්න. මේක ඊටාම දැඩි ලෙස ගඩොල් ලිහිල් වෙලා බන්ධන මාධ්‍ය ලිහිල් වෙලා මේක ගිලා බැසීමකට ලක් වෙලා තිබුණේ. එතකොට අපි මෙන්න මේ විදිහට මේක සම්පූර්ණයෙන්ම ලිහිල් වෙලා බුරුලලා තිබුණු ගඩොල් සම්පූර්ණයෙන්ම අයින් කරලා මෙතන අඩි 6ක් විතර ගැඹුරට හාරලා පස් දාලා නැවත හොඳින් පළලා ශක්තිමත් කරලා මෙන්න මේ විදිහට නැවත මේ වේදිකාව තිබුණු විදිහටම මේ කොටස අලුතෙන් සකස් කරා. එතකොට ඒ පළමු මේ නැවත 2021 වර්ෂයේ කරපු ඊළඟ සංරක්ෂණ. ඊට පස්සේ මේකේ දකුණු බැම්ම තිබුණු පිට ප්‍රාකාරයේ තිබුණු කොටස ඇත්තටම පාදගෙන තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඔබ දකින්නේ මේ නිවාසවල අත්තිවාරම් තිබුණු කෑලි සම්පූර්ණයෙන්ම මේ පාදා ගැනීමේදී අඩි 2ක් විතර පෑදුවට පස්සේ අපිට ගඩොල් බැම්ම තියෙනවා කියලා පැහැදිලි වුණා. මේ තියෙන ස්තූපය මේ මෙතන මෙන්න මෙතන ඉඳලා මේ දිගට මෙනකම්ම
මේ නිවාස සම්පූර්ණ විදි කරලා තිබුණේ මේ තියෙන්නේ මේ නිවාසවල අත්තිවාරම් තිබුණු තැන. එතකොට මේ විදිහට බැම්මට දැඩි ලෙස හානි වෙලා තිබුණා. ඊට පස්සේ මේ තමයි අපි බැම්ම සම්පූර්ණයෙන්ම පාදාගත්තු ආකාරය. හැබැයි වාසනාවකට බැම්ම මතු පිටට හානි වෙලා තිබුණාට මේ තියෙන්නේ බැම්ම මෙතන ඉඳලා අඩි 4ක් ගැඹුරින් තමයි මේ අත්තිවාරම තියෙන්නේ. එතකොට මේ කොටස සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙලා තිබුණා. මේක ඇත්තටම අපේ වාසනාව නැත්නම් මේ කොටස නැවත බැම්ම නොතිබුණා නම් මේක සුද්ධ කරනකොට සම්පූර්ණයෙන්ම මේ ස්තූපයට විශේෂ කාරණා තමයි මේ ස්තූපයට පාදමක් නැහැ. ඉතින් ඒ නිසා මේක ගිලා දැසීමේ දැඩි අවධානමක් තිබුණා. එතකොට මේ දැනට පාදගෙන තියෙන බැම්ම නිසා මේ දකුණු කෙළවරේ තියෙන බැම්ම මේක නිසා මේක ලොකු ආරක්ෂාවක් තියෙනවා. මේක ඇත්තටම අපිට සංරක්ෂණය කරන්න කියලා මේ හිස්තැන් පිරවීමක් විතරයි කරන්න තියෙන්නේ. සම්පූර්ණ බැම්ම ඉතා හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. අපි හිතුවේ මේ කොටසේ කිසිම බැමි කොටසක්වත් නැතුව ඇති කියලා. මොකද මේ වැඩිම නිවාස ප්‍රමාණයක් තිබුණේ මේ කොටසේ. ඉතින් ඔවුන් මේ වැසිකිළිය හදාගෙන තිබුණා මේ අයින් වල. නමුත් කොමන හෝ වාසනාවකට යට කොටස අහු වෙලා නැහැ බැම්ම ඒකට. හැබැයි මේ කොටසේ අපිට හොඳටම අහු වුණා ඔවුන්ගේ විවිධ මානව ක්‍රියාකාරකම්. එතකොට මේ බැම්මේ ඊළඟට මුල් කාලීන මුල් ඉදිකිරීමේදී මෙතන ලු කැලි තියලා ඒගොල්ලෝ මම හිතන්නේ ලෙවල් කරලා බැම්ම සකස් කරලා තියෙන්නේ. ඒකට මේ තියෙන්නේ පිටත ආකාරයේ ඩීටේල් එක. මෙන්න මේ මෝල්ඩින් පේලියක් ඉදිරියට පැන්නුමක් බොහොම හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. මේක අනිත් පැති තුනේම මේ විදිහට ආරක්ෂා වෙලා තිබුණේ නැහැ. මේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ. මේ තියෙන්නේ එක මෝල්ඩින් එකක්. මේක තවත් විශේෂයක්. මේක වෙනමම එකක්. මේක තියෙන්නේ මේ තියෙන මෝල්ඩින් කොටසට උඩින්. එතකොට ඒක වෙනමම පේලියක් ගිහින් තියෙන්නට ඇති. නමුත් ඉතිරි වෙලා තියෙන්නේ මේ සාධකයේ විතරමයි. මේ බැම්මේ වෙන කිසිම තැනක මේ වගේ එකක් ඉතුරු වෙලා නැහැ. එතකොට ඒක සැලකිය යුතු කාරණාවක් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපිට දෙවෙනි තුන්වෙනි අදියරේ සංරක්ෂණ කාර්යය දැන් සිදු කරගෙන යන්නේ. එතකොට දැනට අපි සංරක්ෂණය කරන භූමිය අදටත් මේ වෙනකොට සංරක්ෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ තියෙන්නේ දැනට වැඩ අවසන් කරලා තියෙන ප්‍රමාණය. එතකොට මේ බැමි අපි පාදගෙන මේ කොටස් සංරක්ෂණය කරමින් පවතින ආකාරයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ සංරක්ෂණ කාර්ය පිළිබඳව කතා කරන්නට තියෙන්නේ ඇත්තටම අපි මෙන්න මේ කාරණාන සම්බන්ධයෙන් මේ සංරක්ෂණය එක පැත්තකින් සංවර්ධනය අනිත් එක්ක ආගමික පසුබිම අනිත් කාරණාව තමයි මේ ප්‍රජාව සහ ඔවුන් එක්ක තියෙන ගනුදෙනුව සහ අපේ උරුමය. මෙන්න මේ කොටස් ටික අපි කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මේකෙදි ඇත්තටම අපිට මේ සංරක්ෂණ කාර්යය වගේම වැදගත් වෙන්නේ. අපි මේකට ප්‍රජා පුරාවිද්‍යාව කියන වචනේ මම හිතන්නේ පාවිච්චි කරොත් මෙතනදී හරි. එකක් තමයි අපිට මේ උරුමය කියන එක ආරක්ෂා කරගන්නත් ඕන. ඒ කියන්නේ මේක අපේ চিරාත් කාලයක් එක පැත්තකින් ආගමික පසුබිම මේ නිසා. එතකොට අනිත් පැත්තෙන් මේක බහු ආගමික පරිසරයක්. ඒ කියන්නේ මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම ඔවුන්ටම වෙන් කරගත්තු භූමි ප්‍රදේශයක්. එතකොට ඒගොල්ලෝ කොහොමද අපේ මේ අපේ අදහසට ඒගොල්ලෝ සම්බන්ධ මේ නම්ම ගන්නේ නැත්නම් ඒගොල්ලෝ අපේ ගමනට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ඒකෙදී අපිට ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ප්‍රජාව දැනුවත් කිරීම කියන එක. ඇත්තට මෙතනදී අපි මේ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඒගොල්ලෝ කියන දේ අපිට තේරෙන්නේ නැහැ. අපි කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුස්ලිම් ජාතිකයන් මේකට ලොකු දායකත්වයක් දැක්වුවා. ඒගොල්ලෝ මේ සම්බන්ධීකරණය පවත්වාගෙන ගියා සහ ඒ වගේම මේ ප්‍රදේශයේ හිටපු අපේ ග්‍රාම නිලධාරි මහත්මයාට හොඳට ඔවුන් එක්ක සාකච්ඡා කිරීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඒ වගේම ඒ ප්‍රදේශවල හිටියා සිංහල හොඳට කතා කරන්නට පුළුවන් පිරිස්. ඒ නිසා මේ ගනුදෙනුව මේ විදිහට කරගෙන ගියා. මේ එතකොට ඒකෙදි මේ පිරිසර සංවර්ධනය කියන කාරණාවත් එක්ක මේක අපි සම්බන්ධ කරගත්තේ මේ පිටිදුම් පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් මේ ගම්මානවල ඇත්තටම යටිතල පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා පිටිදුම් පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් ඔවුන්ට මේ යටිතල පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවයකුත් මෙතනදී මුල් කරලා දුන්නා. ඒත් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් මේ ගම්මානයට මේ ස්තූපයේ තිබුණු ප්‍රදේශ ආශ්‍රිතව ජල පහසුකම් ලබා දුන්නා. ඒ වගේම ඒ ප්‍රදේශයේ මාර්ග ඉන්ටර්ලොක් දාලා මාර්ග සකස් කරලා දුන්නා. ඒකට ඒ වගේ වැඩපිළිවෙල ඒ වගේම මේ මානිකම් පට්ටිය
මහාවිද්‍යාලයට අවශ්‍ය පහසුකම් සකස් කරලා දුන්නා. ඒ වගේ මේ ප්‍රදේශයේ තිබුණු පල්ලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පල්ලි වලින් ප්‍රධාන පල්ලි වලට ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලි ලබා දුන්නා. මේ වගේ වැඩසටහන් ගොඩක් මේ ව්‍යාපෘතිය මගින් සිදු කරා. එතකොට ඒකේ එක් අදියරක් විදිහට ඒගොල්ලෝ ඒ ව්‍යාපෘතිය කරන ගමන් මේ ස්තූපය ආරක්ෂා කර ගැනීමට ඒගොල්ලෝගේ දායකත්වය ලබා දෙන්න කියන පණිවිඩයත් ඒ ජනතාවට ලබා දුන්නා. ඒ නිසා මෙන්න මේ සම්බන්ධතාවය කියන එක තමයි ඇත්තටම මේ ගමන මේ විදිහට යන්න අපට අවස්ථාව ලැබුණේ. එතකොට ඊට පස්සේ අපට මෙන්න මේ උරුමය කියන කාරණාවට යන්න පුළුවන් වුණා. දැන් ඇත්තටම අපි මේක හැම වෙලෙම කතා කරන්නේ මේක බෞද්ධ උරුමයක් කියලා. ඉතින් මෙතනදී අපි මේක බෞද්ධ කියන වචනය ලොකුවට පාවිච්චි නොකර අපි කිව්වේ මේ උරුමය කියන එක අපි සියලු දෙනාගේම උරුමයක්. මේක සිංහල හෝ වේවා, ද්‍රවිඩ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, මේක ජාතියක් විදිහට ඒ කියන්නේ ශ්‍රී ලාංකික කියන තැනට ගෙනල්ලා අපි මේක කතා කරා. එතකොට ඒගොල්ලෝ ඇත්තට මේකට කැමති වුණා. හේතුව ඒගොල්ලෝ කියනවා හැමතැනම මේ බුදුදහම කියලා ඉස්සරහට දාලා මේ අපේ පරිසර ඔක්කොම විනාශ කරා කියලා. එතකොට අපි ඒකෙදි දැඩි ලෙස ඒගොල්ලන්ට ප්‍රකාශ කරා ඕගොල්ලෝ ජීවත් වෙන පරිසරයේ කිසිම ආකාරයකින් අපි විනාශ කරන්නේ නැහැ. මේ ස්තූපය සංරක්ෂණය කරලා මේක අනාගත පරපුරට මේක අපිට විතරක් නෙමෙයි මේ ඕගොල්ලෝගේ ගමේ තියෙන පරිසරය. එතකොට මේ ගමට ඔබේ දරුවන්ටත් මේක ඔබේ අනන්‍යතාවය කියන තැනට ගේන්නට පුළුවන් මේක කියලා බොහොම කරුණාවෙන් කරුණු පැහැදිලි කරලා තමයි අපි මේ මැදිහත් වීම උනේ. එතකොට මෙන්න මේ කියන කරුණුත් එක්ක තමයි අපි මේ සංරක්ෂණය කියන මාතෘකාව මෙතනදී ගලවගත්තේ. එතකොට මේ කාර්යය මේ විදිහට දැනටත් සිද්ධ කරගෙන යනවා. එතකොට අපි මේ දැනට සිදු කරගෙන යන කාර්යයන් තමයි මේ තියෙන්නේ. මේ වෙනකොට මේ බැම්ම සම්පූර්ණයෙන්ම අද වෙනකොට පාදලා අවසන් කරලා තියෙනවා. එතකොට මේකෙදි මේ කොටස් නැවත අඩු කොටස් පුරවලා මේ බැම්ම සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි අපිට ස්තූපයේ මේ පිටත ප්‍රාකාරයේ මේ ඔබට ගැනීම කරලා තිබුණු පෙන්වපු කොටස තමයි මේ තවත් ෆෝනයකින් දිස්සෙන්නේ. මේ කොටස සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කරලා අවසන් වුණාම තමයි මේ ස්තූපයේ සංරක්ෂණ කාර්යයන් අවසන් වෙන්නේ. ඒත් එක්ක මේ වෙනකොට තවත් වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. මේකේ ආරක්ෂාව සඳහා, ඒ කියන්නේ මේ භූමිය ආරක්ෂා කර ගැනීම, සෝදාපාලුව වැළැක්වීම සඳහා අපි දැනට මෙන්න මේ විදිහට ඉදිරිපසින් බැම්මක් බැඳලා සක්ක බැම්මක් බැඳලා මේකේ භූදර්ශනය සකස් කිරීමේ වැඩපිළිවෙලක් මේ අතරම දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තාම මේ කොටසේ වැඩ අවසන් කරලා නැහැ. මේ විදිහට තමයි අපි මාණික්කම්පට්ටිය දාගැබේ සංරක්ෂණ කාර්යය සිදු කිරීම පටන් ගත්තේ. එතකොට මේකේ මම හිතන්නේ සංරක්ෂණ කාර්යය තවදුරටත් කරගෙන යන නිසා අපිට අවසන් උනේ මෙහෙමයි කියලා පෙන්වන්නට ඔබට හැකියාවක් නැහැ. මම හිතන්නේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා සම්බන්ධ වෙලා ඉන්නවා ඇති. මේ පිළිබඳව ගැටලු හෝ යමක් සාකච්ඡා වාරයක් තියෙනවා නම් අවස්ථාව දෙයි. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.